ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කළා මානව සම්පත් කළමනාකරණය කියන පාඩම් ඒකකයට අදාළව මෑත කාලීනව විභාග ප්‍රශ්න පත්‍රයට යොමු වෙච්ච වාස්තික ප්‍රශ්න වලට අදාළ සැපීම් වර්ගයේ ප්‍රශ්න. තේරෙනවද? අපි දැන් වාස්තික ප්‍රශ්න පත්‍රයට අදාළ විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න දීර්ඝ වශයෙන් සාකච්ඡා කළානේ. අපි අවසන් පාඩම් පරිච්ඡේද දෙකෙන්ම කළේ 2004 සිට 2017 දක්වා නැත්නම් 2018 දක්වා සැපීම් වර්ගයේ ප්‍රශ්න යටතේ නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පිළිබඳ පුළුල් විමර්ශනයක යෙදුණා. අපි ඒකෙත් දැක්කා මානව සම්පත් කළමනාකරණ ඒකකයේ පාඩම් 12ක් නේ ලෙසන් 12ක්. ඒ පාඩම් 12න්ම මාරුවෙන් මාරුවට වරින් වර මේ ප්‍රශ්න විමුණු බව. හරියට ලෙසන් 12ම අපි න්‍යායාත්මකව පරිශීලනය කරලා තිබුණා නම් කිසිදු ප්‍රශ්නයක් නෑ අපිට මේ නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් විභාගයේදී ඇවරේජ් එක වශයෙන් 3ක් 4ක් තමයි හරියට ලියන්නේ. 5ක් හෝ 6ක් වරද්දනවමයි. ඒ තත්ත්වයෙන් මිදිලා එකක් හෝ දෙකක් පමණක් වරද්දලා 8ක්ම හරියට ලියන්න පුළුවන් ශක්තිය දැන් ඔබට ලැබිලා තියෙන්න ඕනේ. අපි අද තවදුරටත් ඒ නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න හඳුනා ගන්න, ඒවට හොඳින් ප්‍රවේශ වෙන්න, ඒවට නිවැරදිව පිළිතුරු සපයන්න, නිවැරදිව ලකුණු එකතු කරගන්න අවශ්‍ය දැනුම ලබා දෙන්න අවසාන වශයෙන් විභාගයට යොමු වෙච්ච මෑතම වර්ෂ 3 2021 2020 2019 ඒ ප්‍රශ්න පත්‍ර තුන හොඳින් පරිශීලනය කරලා මගේ පළපුරුද්ද භාවිතා කරලා මම දැඩි ලෙස ගෙස් කරලා නැත්නම් අනුමාන කරලා 20යි 22 හෝ 20යි 23ට මං හදපු ආදර්ශ විභාග ප්‍රශ්න කීපයක් මේ පාඩමින් සාකච්ඡා කරනවා. මේ පාඩම අවසානයේදී ඔබට නිශ්චිත පිළිතුරු අපේක්ෂිත සැපීම් වර්ගයේ ප්‍රශ්න වලට කිසිදු අපහසුකින් තොරව සම්පූර්ණයෙන්ම ලියලා ලකුණු ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මුලින්ම අපි බලමු පළවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන මානව සම්පත් කාර්යයන් නම් කරන්න තියෙන්නේ. පහත දැක්වෙන මානව සම්පත් කාර්යයන් නම් කරන්න. නිශ්චිත අරමුණක් ඉටු කිරීම පිණිස සංවිධානයක වැඩ ඒකකයක් වශයෙන් කළ යුතු කාර්යයන් රාජකාරී හා වගකීම් සකස් කරමින් රැකියා හඳුනා ගැනීම. නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම පිණිස සංවිධානයක වැඩ ඒකකයක් වශයෙන් කළ යුතු කාර්යයන් රාජකාරී සහ වගකීම් තුනක් මෙතන තියෙනවා. කළ යුතු කාර්යයන් රාජකාරී ඒ වගේම වගකීම් තුනක් තියෙනවා. මේක තමයි පළවෙනි එක. කාර්ය නැත්නම් කටයුතු රාජකාරී ඩියුටිස් වගකීම් responsibilities මෙන්න මේ තුන සකස් කරමින් රැකියා හඳුනා ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? රැකියා නිර්මාණය. රැකියා නිර්මාණය මොකද හේතුව රැකියාවක් බිහි කරන්නේ රැකියාවක් හදන්නේ ජොබ් එකක් නිර්මාණය කරන්නේ උපාංග තුනකින්. එකක් ටාස්ක්, අනික ඩියුටිස්, අනික responsibilities. ටාස්ක් කියන්නේ කාර්ය. දැන් මෙතන පොඩි අඩුවක් තියෙනවා ඒකත් කියන්න එපා. තේරෙනවද? දැන් මේ දැන් ගොඩාක් පේපර් වල ඔය කාර්ය කියන එකට කාර්යයන් නැත්තම් කටයුතු කියලා දාලා තිබුණේ. දැන් මමත් ඒකම අනුගමනය කළා. නමුත් ඒක හොඳම නෑ. මොකද මම ඒක කාර්ය කියලා දැක්කුවා නම් සමහරට ඔබ ව්‍යාකුල වෙන්න පුළුවන්. මෙයා එකක් කියනවා පේපර් වල තියෙන තව එකක් කියලා. නමුත් මේක හොඳම නෑ. මම කර දෙයිත් කියන්න එපා. මම අර ඕගොල්ලන් ව්‍යාකුල තත්ත්වයටපත් වෙන්න පුළුවන් නිසා පේපර් එකේ නිතර ආවේ මේ වචන නිසා මේක දැම්මට මේක හරි වචනේ ටාස්ක් කියන්නේ කාර්ය මූලික කාර්ය කියන එක. කාර්යයන් නැත්තම් රාජකාරීන් කියන දෙක මේක ඇත්තටම. ඩියුටිස් කියන එක. තේරුණාද? අනික වගකීම්. ඒතර පේපර් එකේ එන සම්ප්‍රදායට ගරු කරමින් මම දැම්ම මිස මේක හරියටම එනවා නම් එන්න ඕනේ කාර්යයන් හෙවත් නැත්නම් කාර්යභාරයන් රාජකාරීන් තුනම එකයි. කාර්යභාරයන් රාජකාරීන් තුනම එකයි. කාර්ය තමයි ටාස්ක් කියන්නේ. අනික වගකීම්. සකස් කරමින් රැකියා හඳුනාගත්තොත් ඒක රැකියා නිර්මාණය. එහෙනම් පැහැදිලිවම ආයන්න රැකියා නිර්මාණය. රැකියා නිර්මාණය. ආයන්න. රැකියාව පිළිබඳවත් ඊට පත් වන සේවකයාගේ සුදුසුකම් පිළිබඳවත් ක්‍රමවත්ව විශ්ලේෂණය කිරීම. රැකියාව පිළිබඳ කියන්නේ රැකියාවට පත් වුණාට පස්සේ රැකියාවට අදාළ ඉටු කරන්න සිදුවන අන්න මොනවද? කාර්ය සහ කාර්යභාරයන්.
කටයුතු සහ නැත්නම් රාජකාරී මොනවද කියලා විශ්ලේෂණය කරනවා. ඊට අමතරව ඒ රැකියාවට පත්වීමට අවශ්‍ය සුදුසුකම් පිළිබඳව ක්‍රමවත්ව විශ්ලේෂණයක යෙදෙනවා. ඕක තමයි මේ තියෙන ස්ට්‍රෝක් දාලා එහෙම නැත්නම් උඩ මේක වරහන් කරන්නත් පුළුවන් ඕනනම්. එහෙම නැත්නම් මේ වගේ. එහෙම නැත්නම් රැකියාවක කටයුතු අන්න මේක හරි. රැකියාවක කටයුතු රාජකාරී සහ වගකීම් ඒක හරි. රැකියාවක කටයුතු රාජකාරී සහ වගකීම් පිළිබඳවත් රැකියාව සාර්ථකව ඉටු කිරීමට සේවකයා සතු විය යුතු සුදුසුකම් පිළිබඳවත් සිදු කරන ක්‍රමවත් විග්‍රහය තමයි මොකද රැකියා විග්‍රහය. රැකියා විග්‍රහය නැත්නම් රැකියා විශ්ලේෂණය කියන්නේ ඕකමයි. රැකියා විශ්ලේෂණය job analysis මේක job creation නැත්නම් job design. මතකද මුලින්ම අපි තීරපාටි දෝ කලේ. ඊළඟට ආදර්ශ ප්‍රශ්න දෙවෙනි එක රැකියාවක් තුල ඇතුළත් විය යුතු මූලික ගුණාංග 3 නම් කර පහදන්න ඕනේ. ජොබ් එකක්. රැකියාවක් නිර්මාණය කෙරෙන්නේ මෙන්න මේ ගුණාංග තුنين. මේ මූලික ගුණාංග 3 නොමැති නම් රැකියාවක් ඉපදෙන්නේ නැහැ. ජොබ් එකක් ක්‍රියේට් වෙන්නේ නැහැ. මොනවද? ටාස්ක්, ඩියුටිස්, රෙස්පොන්සිබිලිටිස්. සිංහලට වඩා ඉංග්‍රීසි මතක තියාගන්න ලේසි ඔබට. ටාස්ක්, ඩියුටිස්, රෙස්පොන්සිබිලිටිස්. එනම් පළවෙනි එක තමයි ටාස්ක්. කියන්නේ මොකද්ද? කාර්ය නැත්තම් කාර්ය ටාස්ක් එක කටයුතු කියලා කියන්න පුළුවන්. කටයුතු. ඒ කියන්නේ කිසියම් වැඩ ඒකකයට අදාළව ඉටු කළ යුතු මූලික ක්‍රියාව. මූලික ක්‍රියාකාරකම. දැන් එකවුන්ටන් කියන තනතුරත් වැඩ ඒකකයක්නේ. ඒකත් වැඩ ඒකකයක්. එකවුන්ටන් නැත්නම් ගණකාධිකාරී කියන වැඩ ඒකකයට අදාළ මූලික ක්‍රියාව මොකද්ද? ගිණුම් කරන ක්‍රියාවලිය මෙහෙයවීම. හරිද? ගිණුම් කරන ක්‍රියාවලිය මෙහෙයවීම. ඒ වගේ අපි තුමු වෛද්‍යවරයා කියන රැකියාවට අදාළ මූලික ක්‍රියාකාරකම් මොකද්ද? රෝග විනිශ්චය කිරීම. රෝග පරීක්ෂා කර රෝග විනිශ්චය කිරීම. ඒ රෝග පරීක්ෂා කර විනිශ්චය කරන්න යට අතිරේක ක්‍රියාකාරකම් ගොඩක් කරන්න වෙනවා. ඒව තමයි ඩියුටිස් කියන්නේ රාජකාරීන් කියන්නේ. අන්න ඒ වගේ. තේරුණාද? එහෙනම් ටාස්ක් කියන්නේ කාර්ය නැත්නම් කටයුතු. ඒ කියන්නේ යම් වැඩ ඒකකයක් වුවත් කමක් නැහැ. රැකියාවක් වුවත් කමක් නැහැ. රැකියාවකට අදාළව ඉටු කිරීමට සිදුවන මූලික ක්‍රියාකාරකම. මූලික ක්‍රියාකාරකම තමයි මේක දාස් කරන්නේ. දෙවැනි එක ඩියුටිස්. ඩියුටිස් බොහෝවචන ඩියුටිස් මොනවද? අන්න රාජකාරීන් නැත්නම් කාර්යභාරය. කාර්යභාරය කියන්නේ තෝකමයි. කාර්යභාරය නැත්නම් කාර්ය රාජකාරීන්ට වඩා හොඳ. හරිද? ඒ කියන්නේ අර මූලික ක්‍රියාකාරකම හා සබැඳිව ඉටු කළ යුතු අතිරේක වැඩ කොටස් සමූහයක්. අතිරේක කාර්යන සමූහයක්. මූලික ක්‍රියාකාරකම තමයි ටාස්ක් එක කාර්යය. ඒ මූලික ක්‍රියාකාරකම හා සබැඳිව ඉටු කළ යුතු අතිරේක ක්‍රියාකාරකම් ගොඩක් එකක් නෙවෙයි කීපයක් තමයි රාජකාරීන් කියන්නේ. දැන් වෛද්‍යවරයාගේ මූලික ක්‍රියාකාරකම ටාස්ක් එක තමයි රෝග පරීක්ෂාව විනිශ්චය. පරීක්ෂාව විනිශ්චය කරන්න බෑනේ. රෝග පරීක්ෂාව සහ විනිශ්චය කිරීම. ඉතින් ඒ දේ සහ සැබඳිව යාට බ්ලඩ් ටෙස්ට් කීපයක් කරන්න වෙනවා. එකක් නෙවෙයි කීපයක්. යූරින් ටෙස්ට් කීපයක් කරන්න වෙනවා. ස්කෑනින් ටෙස්ට් කරන්න වෙනවා. තව MRI ටෙස්ට් එකක් කරන්න කියයි. තේරුණාද? ඒ වගේම තව විවිධාකාරයේ එක්ස්රේ පරීක්ෂණ කරන්න වෙයි නේ. සමහර ECG පරීක්ෂණ කරන්න වෙයි. බොහෝ දේ කරලා තමයි මේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම කෙරෙන්නේ. එහෙනම්
ඒ රෝග විනිශ්චය ප්‍රතිකාර කිරීම කියන මූලික ක්‍රියාකාරකම හා සැබැඳි අතිරේක ක්‍රියාකාරකම් සමූහයක් තමයි රාජකාරී නැත්නම් කාර්යභාරයෙන් කියන්නේ. එහෙනම් මූලික ක්‍රියාකාර කම හා සබැදිව ඉටු කිරීමට සිදුවන අතිරේක කටයුතු සමූහයකි. තුන්වෙනි එක තමයි responsibilities. වගකීම්. එහෙනම් කාර්ය, රාජකාරීන්, වගකීම්. නැත්නම් කාර්යභාරයේ වගකීම්. තුනේ එකතුව තමයි රැකියාවක් නැත්නම් ජොබ් එකක් කියන්නේ. එතකොට මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ කිසියම් රැකියාවකට අදාළව ඒ රැකියාවේ නිරත පුද්ගලයාට පැවරුණු කටයුතු නැත්නම් රාජකාරීන් නිසි පරිදි ඉටු කර ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දීමට නැත්නම් වාර්තා කිරීමට ඇති බැඳියාව. වගකීම කියන්නේ මොකද්ද? බැඳීමක්. තේරුණාද? දැන් මම නම් තනතුරේ වැඩ කරන්නේ මට පැවරු රාජකාරීන් ටික මම නිසියාකාරව කාර්යක්ෂම ලෙස නිවැරදිව ඉෂ්ට කරලා ඉහළ කළමනාකරුවන්ට, ඒ කියන්නේ සුපරීක්ෂකයන්ට වෙන්න පුළුවන්, අංශභාර කළමනාකරුවන්ට වෙන්න පුළුවන්, වාර්තා කරන්න ඕනේ. තේරුණාද? නැත්නම් පෙන්වා දෙන්න ඕනේ. එක්ක මමට දෙනවා ජොබ් ෂීට් එකක්. ඒ ජොබ් ෂීට් එක මම ලියනවා. මම කරපුවා මෙන්න මේවා කියලා මම ගිහලා දෙනවා. අන්න මම වාර්තා කළා. එහෙම නැත්නම් සුපරීක්ෂකවරු ඇවිල්ලා නිරීක්ෂණය කරලා හඳුනාගත්තා. ඒකත් වාර්තා කිරීමක් තමයි. ඒත් මම ඒ කළමනාකරන වාර්තා කළා සමානයි. නැත්නම් ලිඛිතව මම කරපු රාජකාරී ටික මම ලියලා දෙනවා. ඒකත් වාර්තා කළා සමානයි. නැත්නම් ඔය ඔඩියෝ විෂන් සිස්ටම් තියෙන, ඒ කියන්නේ CCTV කැමරා දාලා අපි කරන වැඩ නිරීක්ෂණය කරනවා. කළමනාකරන තේරුම් ගන්නවා මට පැවරු රාජකාරී හරියටම කළා කියලා. ඒකත් වාර්තා කිරීමක් තමයි. තේරෙනවද? ඒක තමයි වගකීම කියන්නේ. එහෙමනම් යම් තනතුරකට පැවරු රාජකාරීන් නිසි පරිදි ඉටු කර රාජකාරීන් නිසි පරිදි ඉටු කර ඉහළ කළමනාකාරීත්වයට වාර්තා කිරීමට ඇතිවන බැඳියාවයි. ඔන්න ඔය තුන එකතුව තමයි රැකියාවක් කියන්නේ. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. තුන්වන ආදර්ශ ප්‍රශ්නය. සංවිධාන ඉලක්ක ළඟා කර ගැනීම පිණිස නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක් සඳහා සේවක අවශ්‍යතා නිගමනය කිරීම හා එම අවශ්‍යතා ළඟා කර ගැනීමට අදාළ උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය කෙසේ හඳුන්වන්නේද? මේ කන්සෙප්ට් එකක් ගැන අහන්නේ අපූර්වට ඒක අර්ථකථන වෙලා තියෙනවා. මොකද්ද? සංවිධාන ඉලක්ක ළඟා කර ගැනීම. කියන්නේ සංවිධානයක අනාගත පරමාර්ථ අරමුණු දිගු කාලීනව ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ, කෙටි කාලයක් තුල ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල අරමුණුනේ. දෙකටම පොදුයි අපි කියන ඉලක්ක. ඒම්ස් කියලා. සංවිධාන ඉලක්ක ළඟා කර ගැනීම පිණිස නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක් සඳහා එක්කෝ මාසයක් නැත්නම් කාර්තුවක්, බොහෝ විට ඒ දෙකම නෙවෙයි වර්ෂයක්. ඕන නැති වර්ෂ 5කටත් හදන්න පුළුවන්, 10කටත් පුළුවන්. සාමාන්‍යයෙන් ඒක ප්‍රායෝගික නැහැ, නිවැරදි නැහැ. සාමාන්‍යයෙන් හදන්නේ වර්ෂයකට, ඉදිරි වර්ෂයට හදන්නේ. හරිද? ඉදිරි වර්ෂයක් සඳහා කිව්වත් කමක් නැහැ, නිශ්චිත අනාගත කාල පරිච්ඡේදය සඳහා කිව්වත් කමක් නැහැ. දෙකම හරි. සේවක අවශ්‍යතා නිගමනය කිරීම. සේවක අවශ්‍යතා කියන්නේ මොකද්ද මේ? අවශ්‍ය සේවකයන් පිරිස, අවශ්‍ය ශ්‍රම බලකාය.
සේවකෝ 100ක්ද 150ක්ද 200ක්ද 1000ක්ද 2000ක්ද ආදී වශයෙන් සේවක අවශ්‍යතා කියන අවශ්‍ය සේවකින් සංඛ්‍යාව නිගමනය කිරීම හා එම අවශ්‍යතා ළඟා කර ගැනීමට අදාළ උපාය මාර්ග. ඉදිරි වර්ෂයක් සඳහා කොච්චර සේවකෝ අවශ්‍යද? හරිද? ඒ සේවකයන් දැනටමත් ඉන්නවද? නැත්නම් අඩුවක්නේ ඌනතාවයක්නේ. ඌනතාවයට මොකද්ද කරන්න ඕන? එහෙම නැත්නම් ඉදිරි වර්ෂයේදී සේවකයෝ අවශ්‍යයි 150ක් දැන්ට 175ක් ඉන්නවා අතිරික්තයක්. අතිරික්තයට මොකද කරන්නේ? ඒක තමයි මේ කියන්නේ. අවශ්‍යතා ළඟා කර ගැනීමට අදාළ උපාය මාර්ග කියන්නේ ඒකයි. උපාය මාර්ග තීරණය කරනවා කියන්නේ ඒකයි. එහෙනම් මේකේ කාරණා දෙකයි කියවෙන්නේ. එකක් සේවක අවශ්‍යතා. ඒ කියන්නේ සේවක ශ්‍රම ඉල්ලුම. හරිද? ඒකම ඒ සේවක අවශ්‍යතාවය ළඟා කරගන්න අදාළ උපාය මාර්ග තීරණය කිරීම තමයි ඊළඟ එක. මේ කාරණා දෙක එන්න ඕනේ. ඉදිරි කාල පරිච්ඡේදයක් හෝ ඉදිරි වර්ෂයක් සඳහා සේවක අවශ්‍යතාවය කොච්චරද? නැත්නම් සේවක ඉල්ලුම කොච්චරද? දැන්ටමත් ඒක පවතිනවද? පවතින්නේ නැත්නම් තියෙන එක්ක ඌනතාවයක් අතිරික්තයක්නේ. එහෙනම් ඒ ඌනතාවය සහ අතිරික්තය දෙකම අවාසිදායකයිනේ. ඒ ඌනතාවය සහ අතිරික්තය මගහරවා ගැනීමට ගත යුතු උපාය මාර්ග තීරණය කරන්න. නැත්නම් පුරෝකතනය කිරීමේ ක්‍රියාවලිය තමයි මිනිස් බල සැලසුම්කරණය කියන්නේ. නැත්නම් මානව සම්පත් සැලසුම්කරණය කියන්නේ. එහෙනම් මේ තීරණය කිරීමට වඩා හොඳයි මෙතනට ආවනම් මොකද්ද? වඩාත් හොඳයි පුරෝකතනය කියන එක ආවන. පුරෝකතනය. ෆෝකාස්ටිං කියන එක. පුරෝකතනය තමයි හොඳම වචනේ. මොකද මේ කියන්නේ මිනිස් බල සැලසුම්කරණය නැත්නම් මානව සම්පත් සැලසුම්කරණය. එhmenan එක්කෝ මිනිස් බල නැත්නම් මානව සම්පත් සැලසුම්කරණය. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ අයන්න. රැකියා විස්තරයෙන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? අයන්න. රැකියා පිරිවිතරයෙන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? මුලින්ම අයන්න. රැකියා විස්තරයෙන් ප්‍රකාශ කරන්නේ මොකද්ද? රැකියාව විස්තර කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියන්නේ මොකද්ද? රැකියාවකට නැත්නම් තනතුරකට අදාළ කටයුතු රාජකාරීන් සහ වගකීම්. මතකනේ ටාස්ක් duties and responsibilities. මතකද මම චුට්ටු ඉස්සෙල්ලා කියලා දුන්නා. ටාස්ක් duties and responsibilities. අන්න ඒක විස්තර කිරීම. එහෙනම් තනතුරකට අදාළ කටයුතු රාජකාරීන් හා වගකීම් ඇති ප්‍රකාශ කරන්නේ කුමක්ද? එච්චරයි විස්තර කරන්න ඕනේ නැහැ එච්චරයි. ආයන්. මොකද නිශ්චිත පිළිතුරුනේ කෙටිම ලියන්න. රැකියා පිරිවිතරෙන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? මොකද්ද? යම් තනතුරකට රැකියාවකට පත්වන පුද්ගලයා සතු විය යුතු මොනවද? දැනුම, ඒ වගේම තව කුසලතා, ඒ වගේම මොනවද? සුදුසුකම්. දැනුම, කුසලතා, සුදුසුකම්. නැත්නම් සුදුසුකම්, දැනුම, ඒ වගේම කුසලතා. විශේෂම ඔයකින් වඩාත්ම හොඳයි කුසලතා සහ සුදුසුකම් කියනවා නම්. මොකද කිසියම් රැකියාවක් කරද්දී විවිධ කුසලතා අවශ්‍යයි. භාෂා කීපයක් දැනීමේ කුසලතාවය ඕනේ. තේරුණාද? එහෙම නැත්නම් පෞරුෂත්ව කුසලතා තියෙනවා. දැන් ආරක්ෂක අංශයේ තනතුරට හොඳ පෞරුෂත්ව කුසලතාවය තියෙනවා. අනිත් එක තමයි සුදුසුකම්. ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් වෙන්න පුළුවන්. තව වෘත්තීය සුදුසුකම් වෙන්න පුළුවන්. ඒ වගේම පළපුරුද්ද වෙන්න පුළුවන්. ඒ නිසා කුසලතා සහ සුදුසුකම් කියන දෙක ලියවනම් හොඳටම ඇති. තේරුණාද? එහෙමනම් රැකියාවකට අදාළ කුසලතා සහ සුදුසුකම් තමයි රැකියා පිරිවිතර ප්‍රකාශ කරන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. සංවිධානයක් සතු මානව සම්පත්වල සංයුතිය නිරූපණය කර දක්වන්න. සංවිධානයක් සතු මානව සම්පත්වල සංයුතිය නිරූපණය කර දක්වන්න. ප්‍රශ්න පැහැදිලිනේ.
ඕනම සංවිධානයක මානව සම්පත් මිනිස්සු ඉන්නවානේ. මානව සම්පත් කියන්නේ මිනිසුන්. මානව සම්පත් යනු මිනිසුන්. මේකේ මිනිසුන්ගේ සංයුතිය. තේරෙනවද? එතකොට අපිට මේක ප්‍රධාන කොටස් දෙකයි බෙදන්න පුළුවන්. මානව සම්පත් කියලා බෙදනවා ප්‍රධාන කොටස් දෙකක්. එකක් සේව්‍යයන්. නැත්නම් සේව්‍යයන්, අනික සේවාදායකයින්. නැත්නම් මේකට කියන්න පුළුවන් සේවා යෝජකයින් කියලා. සේව්‍යයන් නැත්නම් සේවා යෝජකයින්, සේවාදායකයින්. සංවිධානයක මානව සම්පත නැත්නම් මිනිස්සු මූලික වර්ග දෙකයි. අර ස්ත්‍රී පුරුෂ භාවයේ ලිංග භේදය අනුව ස්ත්‍රීන් පුරුෂයන් කියන වගේ සේවා යෝජකයින්, සේවාදායකයින්. සේවාදායකයින් කියන මානව සම්පත කොටස් දෙකයි. ඒ මොකද්ද? කළමනාකරන. කළමනාකරුවන් නැත්තම්. හරිද? කළමනාකරුවන් අනිත් එක කළමනා කරන නොවන. කළමනාකරන නොවන සේවකයින්. එච්චරයි. කළමනාකරන නොවන සේවකයින් කියන්නේ සාමාන්‍ය සේවකයෝ. කළමනාකරන කියන්නේ බලතල තියෙන අය. ඒ දෙගොල්ලන්ටම කියන පොදු වචනේ මොකද්ද? සේවාදායකයෝ. එච්චරයි. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 6 වෙනි ආදර්ශ ප්‍රශ්නේ. පහත් සඳහන් කාර්යයන් නම් කරන්න. ඉල්ලුම්පත් මගින් හෝ ගෙන්වා ගැනීමෙන් රැකියාවන් සඳහා පුද්ගලයන් ආයතනයට අද්දවා ගැනීම. එක්ක ඉල්ලුම්පත් ඇප්ලිකේෂන් කෝල් කරනවා. ඉල්ලුම්පත් මගින් කරන්නේ මොකද? ආකර්ෂණය. එක්ක කෙලිම ගෙන්වා ගන්නවා. කෝල් ඕව කියන්නේ කෙලිම සාතික අරගෙන නැත්තම් CV එකක් හදාගෙන එන්න කියන්නේ ආයතනයට. හරිද? ඒ රැකියාවන් සඳහා පුද්ගලයන් ආයතනයට අද්දවා ගන්නවා. නැත්නම් රැකියාවන් සඳහා ඉල්ලුම් කරන පුද්ගලයන් පොළඹවනවා කිව්වොත් හරිය අනිත් පැත්තේ. අපි ගෙන්වනවා කියන්නේ ඒගොල්ලෝ පොළඹවනවානේ. දැන් අපි ඇප්ලිකේෂන් කෝල් කරනවා. ඒ කියන්නේ ආකර්ෂණය. හරිද? ඒගොල්ලෝ ඇප්ලිකේෂන් එකක් දානවා අපිට සම්පූර්ණ කරලා. ඒ කියන්නේ ඒගොල්ලෝ පෙළඹෙනවානේ. ඒකත් හරි. ඒ පැත්තෙන් කිව්වොත් හරි. එහෙනම් ආකර්ෂණය. අයන්න ආකර්ෂණය රික්‍රූට්මන්ට් කියන එක. මතකයි නේද? ඕක දැන් කරලා හිසේ කෙස් ගන්නට වගේ කරානේ ආකර්ෂණය. ආයන්න. ආකර්ෂණය තුලින් හඳුනාගත් අයදුම්කරුවන් අතුරෙන් වඩාත් යෝග්‍ය පුද්ගලයින්ගේ රැකියා බෑර්තු පිරවීමට හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. ආකර්ෂණය තුලින් හඳුනාගත් අයදුම්කරුවන් අතුරෙන් වඩාත් යෝග්‍ය පුද්ගලයින්ගේ රැකියා බෑර්තු පිරවීමට හඳුනා ගැනීමේ ක්‍රියාවලිය. දැන් මේ ආකර්ෂණය කරගත්ත හැමෝටම රැකියාව දෙන්නේ නැහැනේ. ඒකෙන් සුදුසුකම් අනුව පළපුරුද්ද අනුව ඒගොල්ලන්ගේ පෞරුෂත්ව ලක්ෂණ ඒ වගේ පෞද්ගලික ගති ලක්ෂණ ගැන හොයලා බලලා වඩා සුදුසුම අයගේ රැකියාව බෑර්තු පුරවන්න තීරණය කරනවා. ඒක මොකද්ද? තෝරා ගැනීම. තෝරා ගැනීම. තෝරාගත් අය විධිමත් ලෙස තනතුරුවට පත් කරන මොකද්ද? පත්වීමේ ලිපියක් මගින්. පත්වීමේ ලිපියෙන් තමයි නීත්‍යානුකූල විධිමත්ව තනතුරේ වැඩ බාර දෙන්නේ. ඒක තමයි බඳවා ගැනීම. හයරින් කියන්නේ. බඳවා ගැනීම. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 7 වෙනි ආදර්ශ ප්‍රශ්නය. සේවකයින් බඳවාගත් පසු ආයතනයට ඉටු කිරීමට සිදුවන ක්ෂණික දෙත ඉක්මන් කාර්යයන් කවරේද? සේවකයන් බඳවගත්ත ගෙන් දැන් කෙලින්ම ආයතනයට ගෙන්වගෙන ඉවරයිනේ. තනතුරේ වැඩ පවරලා ඉවරයි. ඒක කරාට පස්සේ කළ යුතු ප්‍රධාන කාර්යයන් 3ක් තියෙනවා. එකක් මොකද්ද? ප්‍රධාන කාර්යයන් 3 තියෙන දෙකයිනේ. සේවකයින් බඳවාගත් පසු ආයතනයට ඉටු කිරීම සිදුවන ක්ෂණික කාර්යයන් දෙකයි. මොකක්ද එකක්? එකක් තමයි අනුස්ථාපනය කිරීම. අනුස්ථාපනයක් ලබා දීම. අනුස්ථාපනයක් ලබා දීම. ඉන්ඩක්ෂන් කියන්නේ ඉංග්‍රීසි ඉන්ඩක්ෂන්. නැත්තම් ඔරියන්ටේෂන්. මොකද හේතුව කොච්චර පළපුරුදු සේවකයෙක් වුණත්
දේශීය හෝ විදේශීය ආයතන 10ක විතර සේවය කරලා තිබුණා උනත් අවුරුදු 20ක 25ක සර්විස් එකක් තිබුණත් ඕනෑම අලුත් ව්‍යාපාරයක් අලුත් පරිසරයක් අලුත් සේවකයෝ අලුත් කළමනාකරු අලුත් භූමියක් අලුත් ගොඩනැගිලි අලුත් පිහිටීමක් මොකද්ද අමුත්තක් තියෙනවනේ මේ අමුත්ත නැති කරන්න මේ සේවකයා ඉක්මනට ආයතනයේට වැඩ කණ්ඩායමට වැඩ පරිසරයට තේරෙනවද ඉක්මනින් හඳුන්වලා දීලා හුරු පුරුදු කරන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. ඒක තමයි අනුස්ථාපනය කරන්නේ. එහෙම කරාම පළවෙනි දවසේ ධම්ම සමහරට දෙවන තුන්වන දවසේ ඉඳන් වත් සේවකයා සාමාන්‍ය සේවකයෙක් විදිහට වැඩ කරනවා. නැත්තම් වැඩක් කරන්නේ. එයා හිතනවා හරිද? අරගොල්ලෝ මං ගැන මොනව හිතයිද? අර කල්පනාකර මන් දිහා උරවල බලන්නේයි. මට මෙතන හරියන්නේ නැහැ වගේ. සමහර අය මගේ ඇඳුමට hina වෙනවා. මගේ කොණ්ඩේ දැකලා hina වෙනවා. සමහරට මම ගොඩේක් කියලා ඒගොල්ලෝ මට හුණු කියනවා. ඕවා විවිධ දේවල් ඒ මනස්ගතව මෙනෙහි වෙනවනේ. ඒ සැකෙන්නේ බලන්නේ. එහෙනම් වැඩක් කරන්නේ නැහැ. එයාට ගෙවන වැරුප අපරාධය. ඒ තත්ත්වෙ නැති වෙන්න ඕනේ. නැති වෙන තුම අනුස්ථාපනය කරන්න ඕනේ. ශනිකව කරන්න ඕනේ. දෙවැනි එක ඒක අත්‍යවශ්‍යම නැහැ. අවශ්‍ය වුණොත් විතරක්. දෙවැනි එක අත්‍යවශ්‍යම නැහැ. අවශ්‍ය වුණොත් විතරක්. මොකද්ද? පුහුණුව හෝ සංවර්ධනය. දෙවැනි එක. ගොඩක් වෙලාවදී පුහුණුවකුත් ලබා දෙනවා. තේරෙනවද? විශේෂයෙන්ම බාහිරින් මේ බදව ගැනීම කරා නම් පුහුණුවක් දෙන එක වඩා හොඳයි. තේරෙනවද? කලමනාකර නොවන අයට පුහුණුව කලමනාකරට මොකද්ද? සංවර්ධනය නේ. ඒක අපි ලියමු මෙහෙම. අවශ්‍යතාවය මත පුහුණුව හෝ සංවර්ධනයක් ලබා දීම. පුහුණුව හෝ සංවර්ධනයක් ලබා දීම. පැහැදිලිනේ? right. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 8 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. අයන්න කාලීනව රැකියාවන්ට අදාළ කටයුතු කොතෙක් දුරට සාර්ථකව ඉටු කරන්නේදයි ඇගීම හා වාර්තා කිරීම. කාලීනව කලින් කලට time to time. යම් කිසි රැකියාවකට නැත්නම් රැකියාවන්ට අදාළ කටයුතු කොතෙක් දුරට ඒ රැකියාව නියුක්ත පුද්ගලයන් සාර්ථකව ඉටු කරන්නේද? ඒ කියන්නේ ඒ රැකියාව නියුක්ත පුද්ගලයන් ඉටු කරන කාර්යයන්ගේ යෝග්‍යතාවය නැත්නම් යහපත් කාර්ය සාධනයක්කින් යුක්තව ඒගොල්ලෝ රැකියාව කටයුතු කරනවද කියලා ඇගීම සහ ඇගීම් වාර්තාව කියලා කළමනාකට බාර දෙනවා. මොකද ඒ කියන්නේ කාර්යඵල ඇගීම නැත්නම් කාර්යක්ෂමතා ඇගීම. එහෙනම් අයන්න කාර්යඵල නැත්නම් කාර්යක්ෂමතා නැත්නම් කුසලතා කියන්නේ තෝකමයි. කුසලතා ඇගීම නම් තුන මේකයි. කුසලතා ඇගීම, කාර්යක්ෂමතා ඇගීම, කාර්යඵල ඇගීම. performance appraisal. ආයන ඉහළ කළමනාකරණයේ බලකිරීමකින් තොරව සොකීය කැමැත්තෙන් කාර්යන ඉටු කිරීමට සේවකෙන් පෙළඹවීම. ඉහළ කළමනාකරණයේ බලපෑමක් නැහැ. සුපරීක්ෂකයන් බලපෑමක් කළත් නැතත් සොකීය කැමැත්තෙන් තමගේ තනතුරේ රාජකාරීන් බොහොම උනන්දුවෙන් කරනවා. මොකද්ද? අභිප්‍රේරණේ මොටිවේෂන් නේ. අභිප්‍රේරණේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. අයන්න රැකියාවක නිරත සේවකයන් විසින් බිහි කරන නිමෙවුම් ධාරිතාව. රැකියාවක නිරත නියලි සේවකෝ පිරිසක් නැත්නම් වැඩ කණ්ඩායමක් බිහි කරන නිමෙවුම් ධාරිතාව. මොකද ඒක කියන්නේ? ඒ කියන්නේ මුළු බිහි කරපු මුළු නිමෙවුම් ප්‍රමාණය බෙදෙනවා සේවකින් සංඛ්‍යාව. ඒතර එනවා එක සේවකයෙක්ගේ ධාරිතාව මොකද්ද? ශ්‍රම ඵලදායිතාවය. ලේබර් ප්‍රොඩක්ටිවිටි එක. මෙයාගේ වැඩි යගයක් ගන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ ශ්‍රම ඵලදායිතාවය හොඳයි කියලා. තේරෙනවද? එහෙනම් අයන්න ශ්‍රම නැත්නම් සේවකත් හරි. ඵලදායකත්වය නැත්නම් ඵලදායීතාවය දෙකම හරි. එක්ක ශ්‍රම ඵලදායීතාවය නැත්නම් ශ්‍රම ඵලදායකත්වය. එක්ක සේවක
ඵලදායකත්වයේ නැත්නම් සේවක ඵලදායිතාවය. ලේබර් ප්‍රොඩක්ටිවිටි. ආයන් සාධාරණ වැටුප්පා වේතන තීරණය කිරීම. ඒවා නිසි වේලාවට ගෙවීම් කිරීම හා කාලීනව ජීවන වියදම ඉහළ යාමට සමගාමීව වැටුප් සංශෝධනය කිරීම. තේරුණාද? සාධාරණ වැටුප්පා වේතන තීරණය කිරීම, ඒවා නිසි වේලාවට ගෙවීම් කිරීම හා කාලීනව ජීවන වියදම ඉහළ යාමට සමගාමීව වැටුප් සංශෝධනය කිරීම. මොකද්ද මේ? ගෙවීම් කළමනාකරණය නැත්නම් වේතන කළමනාකරණය. තේරුණාද? ඒ වේතන කළමනාකරණයේ වේජස් මැනේජ්මන්ට් එකේ වෙන්න ඕනේ මූලිකාංග 3යි. සාධාරණ වැටුප් ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. ජීවන වියදමට සරිලන සහ වැය කරන ශ්‍රමයට ගැලපෙන්න. ඊට පස්සේ ඒවා නිසි වෙලාවට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ වැටුප් නියමිත දිනක් තියෙනවා. එදින හෝ එදිනට පෙර පහු වෙන්න බෑ. වැටුප් ගෙවී යුතු දින ඉරිදාවක් නම් සෙනසුරාදා. සෙනසුරාදාට නිවාඩු දවසක් නම් සිකුරාදා. සිකුරාදා පොය දවසක් නම් බ්‍රහස්පතින්දා. සමුද්‍ර දාන්න බෑ. තේරෙනවද? ඒක තමයි අදහස් කරන්නේ. කාලීනව කලින් කලට ජීවන වියදම ඉහළ යනවනේ. රටේ උද්දමනය එක්ක භාණ්ඩාසේවාවල මිල මට්ටම ඉහළ ගිහලා ජීවන වියදම ඉහළ ගියාම ඒ ඉහළ යන ජීවන වියදමට දරන්න පුළුවන් වැටුපුත් වෙන්න ඕනේ. අන්න ඒ වගේ වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම තමයි. එතකොට එහෙම ජීවන වියදම ඉහළ යාමට සමගාමී දැන් තියෙන වැටුප් ප්‍රතිපත්ති සංශෝධනය කරලා ටිකක් වැඩි කරන්න ඕනේ. සමහර ජීවන වියදම පහළ ගියාම ඕන වැටුප අඩු කරන්න පුළුවන්. දැන් දියුණු රටවල අපි දන්නවා ජර්මනි ඇමරිකාව වගේ රටවල එහෙම වෙනවා. දැන් తాවකාලික උද්දමනයත් එක්ක භාණ්ඩ මිල ඉහළ යනවනේ. අපි හිතමු රටක ඉන්ධන මිල අසාමාන්‍ය ඉහළ ගියයි කියලා. ඉන්ධන මිල ඉහළ ගියාම දරුවනේ සියලුම භාණ්ඩාසවල මිල ඉහළ යනවා. ඇයි? භාණ්ඩාසේව වෙළඳ පොලේ චලනය කරන්නේ ප්‍රවාහනය කරන්නේ ප්‍රවාහන මාධ්‍යයන් මගින්. ඒ ප්‍රවාහන මාධ්‍යයට වැය වෙන ප්‍රවාහන ගාස්තුව අවසානයේ භාණ්ඩ මිලට එන්නේ. පාරිභෝගික මත තමයි පටවන්නේ. භාණ්ඩ මිල ඉහළ යනවා. හැබැයි ඉන්ධන මිල සාමාන්‍ය වෙලා පහත ගිහිල්ලා ප්‍රවාහන වියදම් අඩු වුණාම මොකද වෙන්නේ? අන්න භාණ්ඩ මිල අඩු කරන්න පුළුවන්කම ලැබෙනවා. අඩු වෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ වගේ එහෙම අඩු වෙනකොට එහෙනම් අපි දැන් අර භාණ්ඩ මිල ඉහළ ගිය යනකොට తాවකාලික වැටුප් වැඩි කරනවා. භාණ්ඩ මිල පහළ ගියාම නැවත වැටුප ගලපන්න පුළුවන්. ඒ රටවල ඒක කරන්න පුළුවන්. මොකද අවංකව ඒක ඒ දේ කරන්න නිසා දැන් ආසියාති රටවල කරන්න අමාරු. තේරුණාද? ඒක කරන්න අමාරු. හරි. එතකොට ඒක තමයි මොකද්ද? ගෙවීම් නැත්තම් වේතන කළමනාකරණය කියන්නේ. එක්කෝ ගෙවීම් නැත්නම් වේතන කළමනාකරණය. එයන් වැය කරන ශ්‍රමයට හා ජීවන වියදමට ගැලපෙන පරිදි ලබා දෙන වැටුප්. අන්න වැය කරන ශ්‍රමයට ගැලපෙන්නත් ඕනේ. පවතින ජීවන වියදමට ගැලපෙන්නත් ඕනේ. මොකද්ද? සාධාරණ වැටුප්. රීසනබල් සැලරිස් නැත්නම් වේජස් කියන්නේ ඒකටයි. සාධාරණ වැටුප්. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 10 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන දෑ නම් කරන්න අයන්න ව්‍යාපාර සේවාදායකයින්ගේ වැය කරන ශ්‍රමයට ඍජුව ගෙවුම් ලබන ගෙවීම. ව්‍යාපාර කියන්නේ ව්‍යාපාර විසින් සේවාදායකයින්ගේ වැය කරන ශ්‍රමයට. දැන් කළමනාකරන සේවකයින් විසින් ගොඩක්කට මානසික ශ්‍රමය වැය කරනවා නේ. කළමනාකරන නොනෑ කායිකව. කොහොමරි කායිකව හෝ මානසිකව වැය කරන ශ්‍රමයට ඍජුව ගෙවුම් ලබන ගෙවීම තමයි මොනවද? වැටුප් නැත්නම් වේතන නේ. එතකොට අයන්නට එන්නේ වැටුප් පහ වේතන. කළමනාකරන සේවකයන් සාමාන්‍යයෙන් දෙන්නේ මොනවද? වේතන. කළමනාකරන ඕනෑට වැටුප්. ඊළඟට සේවකයින්ගේ විශිෂ්ට කාර්යඵල සඳහා කරුණු ලබන ගෙවීම. දැන් සාමාන්‍ය තනතුරට දාලව රාජකාරී ඉටු කිරීම සාමාන්‍ය කාර්යභාරනේ. ඒකට තමයි වැටුප් හෝ වේතන ලැබෙන්නේ. මේ කියන්නේ එහෙම නෙවෙයි. සේවකයින්ගේ විශිෂ්ට කාර්යඵල සඳහා කරුණු ලබන ගෙවීම. ඒ කියන්නේ දැන් විශිෂ්ට කාර්යඵල කියන්නේ අපි හිතමු සේවකයෙක් ආයතනයට නවෝත්පාදනයක් හඳුන්වලා දුන්නා. නවෝත්පාදනයක් නව නිර්මාණයක් බිහි කළා. ඒකට රාජ්‍ය සම්මාන හම්බුණා. අන්තර්ජාතික පිළිගැනීමක් ඇති වුණා. ලෝකයේ වෙන කීර්තිනාමයක් ඇති වුණා. අන්න ඒ වෙනුවෙන් යට දෙනවා කිසියම් දීමනවා මූල්‍යමය පරිත්‍යාගයක්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එකක් උදාහරණ. එහෙම නැත්නම් අපි දුම් මේ සේවකයා අඛණ්ඩව සේවයට වාර්තා කළා. එකම එක දවසක් නිවාඩු ගත්තේ නැහැ. එක්ක නිවාඩු ගත්තේ ඉතාම අඩුයි. අඩුවෙන්ම නිවාඩු ගත්ත කෙනා තමයි මෙයා මේ අවුරුද්දටම. එහෙනම් ඒක මොකද්ද? විශිෂ්ට කාර්යඵලයක්. විශිෂ්ට ශ්‍රමදායකත්වයක්. එහෙනම් ඒ සඳහා වසර අවසානයේ අර
තියෙනවනේ get together party එකක් වගේ එකක් සුවදහමුවක් වාර්ෂික සුවදහමුවේදී වෙන්න පුළුවන් නැත්නම් මහා සභා රැස්වීමක් වෙන දේ රැස්වීමක් නිල වශයෙන් පවත්වලා හරි කමක් නැහැ මේ සේවකයව අගේනවා ඇප්‍රීෂিয়েට් කරලා හැමෝගේම අත්පොල්සන් නාදී හැමෝම මේවා ස්ටේජ් එකට ගෙන්නලා මෙයාට කුසලතා සාතිකයක් දෙනවා මුදල් මේ දීමනවත් දෙනවා මුදල් පරිත්‍යාගයක් දෙනවා නිවාඩු නොගැනීම අඩුවෙන් ගත්තට අන්න එවැනි දේවල් තමයි මේ කියන්නේ විශිෂ්ට කාර්යඵල සදා කරලා ගෙවි මොනවද දිරි දීමනා ඒකට කියන්නේ දිරි දීමනා දිරි දීමනා ඊළඟට කලමනාකරුවන්ට දෙනු ලබන වැටුප් පැතුළු සියලු දීමනා කලමනාකරන මට්ටම් නැත්නම් විධායක ශ්‍රේණියේ තනතුරු වලට දෙනු ලබන වැටුප් පැතුළු සියලු දීමනා ඒගොල්ලන්ට වැටුප් දෙනවා ආහාර දීමනා දෙනවා ගමන් වියදම් දෙනවා නිවාඩු දිනක වැඩ කරොත් අතිකාල නැහැ ඒගොල්ලෝ මතක තියාගන්න කලමනාකරුවන් දරුනේ අතිකාල නැහැ මම ඒක කියලා නැද්ද කලින් කලමනාකරුවන්ට අති ඕවර් ටයිම් නැහැ කලමනාකරන නොවන සේවකයන්ට තමයි සාමාන්‍ය සේවා කාලයට අමතරව හෝ නිවාඩු දිනක වැඩ කරාම අතිකාල ගෙවන්නේ තේරෙනවද එතකොට කලමනාකරුවෝ නිවාඩු දිනක හදිසි ආයතනට එන්නුනොත් එහෙම එයාට දෙන්නේ ගමන් වියදම් දීමනාවක් තේරෙනවද දැන් සාමාන්‍ය අතිකාල දීමනාව පැයකට අපි තුමු රුපියල් 500ක් කියලා පැයටක් වැඩ කරොත් අර රුපියල් 4000ක් හම්බ වෙනවා අපි තුමු ඉරිද දවසක පොය දවසක නම් තේරෙනවද එතකොට ඒක ඉතින් ලොකු මුදලක් එතකොට කලමනාකරුවන්ට ඉරිදා කාවත් එහෙම සමහරට ගමන් වියදම් දීමනාව දෙනවා රුපියල් 5000 ලොකු ගාණක් නෙවෙයි ඒකත් බැලුවරනේ අරගොල්ලන්ට 4000 මෙයාට 5000යි ගමන් වියදම් දීමනාව සමහරට එයාට අඩු ගානේ කැබ් සර්විස් එක හරි එන්න වියදම නමුත් එන්නේ තමන්ගේම වාහනේ එක්ක බස් එකේ එක්ක පයින් 5000 ගන්නවා පුරවන්නේ එතකොට තේරෙනවද ඒ වගේ කලමනාකරුවන් දෙනු ලබන වැටුප් පැතුළු සියලු දීමනා ආහාර දීමනා ගමන් වියදම් දීමනා නිල ඇඳුම් දීමනා තේරෙනවද ඒ සියලු දීමනාට කියන්නේ මොකද්ද පොදු වචනේ කලමනාකරුවන්ට වැටුප් පැතුළු සියලු මූල්‍යමය දීමනා දෙනවනේ සියල්ලටම කියන තනි පොදු වචනේ මොකද්ද remunerations කියලා ඉංග්‍රීසියෙන් කියන මොනවද සංවේතන මොනවද සංවේතන නැත්නම් පාරිශ්‍රමික එක්ක සංවේතන නැත්නම් පාරිශ්‍රමික මතක තියාගන්න එක නම් දෙකම හරි එක්ක සංවේතන සංවේතන නැත්නම් පාරිශ්‍රමික term එක නම් remunerations ඊළඟට වැටුප් පහ දිරිදීමනා වලට අමතරව ජීවන තත්ත්වය හෙළනං වාලීම සඳහා ආයතනය ලබා දෙන අනිකුත් මූල්‍යමය හා ද්‍රව්‍යමය දෑ දැන් වැටුප් ලබා දෙනවා දිරිදීමනා ලබා දෙනවා අතිකාල කියන්නේ දිරිදීමනාවන්නේ ඒවට අමතරව ජීවන තත්ත්වය හෙළනං වාලීම සඳහා නැත්නම් සුබ සාධනයේ සැලසීම සඳහා ආයතනය ලබා දෙන සෙසු මූල්‍යමය හා ද්‍රව්‍යමය දෑ දැන් අසනීපුරම් බෙහෙත් ගන්න වෛද්‍ය ආධාර ලබා දෙන මූල්‍යමය දෙයක් ඒක. එහෙම නැත්නම් ආයතනයේ නිෂ්පාදන පංගු නොමිලේ හෝ ඊටාම අඩු මිලට ලබා දෙන මාසයකට ගැලපෙන්නේ. දැන් ආයතන පිටුම සබන් හදන ආයතනයක් කියලා. සබන්කට 10ක් නම් 10 දෙනවා. 10ක් විතර මාසෙට ඇති එක ගෙදරට. ඒක නිකන් නැත්නම් බොහොම සුළු මුදලකට. මොනවද ඒවට කියන්නේ? වැටුප් සහ දිරිදීමන වලට අමතරව දෙන්නේ. මොනවද? අමතර ප්‍රතිලාභ නැත්නම් අතිරේක ප්‍රතිලාභ එක්ක එක්ස්ට්‍රා ගේන්ස් නැත්නම් ෆ්‍රින්ජ් බෙනිෆිට්ස් කියන්නේ ඒකට. එහෙනම් අමතර නැත්නම් අතිරේක ප්‍රතිලාභ ඉංග්‍රීසියෙන් කියනවා fringe benefits නැත්නම් එක්ස්ට්‍රා ගේන්ස් කියලා කියනකොට පැහැදිලිනේ අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 11 වෙනි ප්‍රශ්නේ මානව සම්පත් කළමනාකරණ කාර්යය නිසි පරිදි සිදු වේ යයි ඇගීමට යොදාගත හැකි නිර්ණායක හතරක් පහද දැක්වේ. ඒවා නම් කරන්න. දැන් මානව සම්පත් කළමනාකරණ කාර්ය නැත්නම් ක්‍රියාවලිය නිසි පරිදි සිදු වෙනවද නැද්ද කියලා මැන බලන නිර්ණායක හතරක්. මතකද? අපි 16 වන පාඩම් මේකකේ අවසාන පාඩම වන මොකද්ද? 12 වන පාඩමේදී කතා කරා. ඒ හතර තමයි මේ තියෙන්නේ.
සේවකයින් නොපැමිණීම හෝ පැමිණියද සේවයට දායක නොවීමෙන් ආයතනයට සේවය හිමි වීම. එක්කෝ සේවයට පැමිණෙන්නේ නැහැ නිවාඩු දානවා. නොපෙළියුත් යනවා අන්තිමට. පැමිණියත් වැඩ කරන්නේ නැහැ. මග හැර හැර ඉන්නවා. ඒකෙන් ආයතනයට සේවා කාලය සේවකයාගෙන් ලැබෙන්න ඕන සේවා කාලය අහිමි වෙලා යනවා. ඒකට කියන්නේ මොකද්ද? සේවක ප්‍රවාසිතාවය. employee absenteeism. ඒක අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? පුළුවන් තරම් අඩු වෙන්න ඕන. යහපත් සේව්‍ය සේවක සම්බන්ධතා හෙවත් කාර්මික සම්බන්ධතා තියෙන ආයතනයක එහෙම වෙන්නේ හැමදාම සේවකෝ කැමැත්තෙන් උදේම වැඩට එනවා. එයිල පුළුවන් තරම් වැඩ කරනවා. එහෙනම් සේවකයාගේ නොපැමිණීම හෝ පැමිණියද රැකියාවෙන් බැහැරව සිටීම කියන කතන්දර අදාළ වෙන්නේ නැහැ. නිසා සේවකයාගෙන් ආයතනයට අහිමි වන සේවා කාලයක් නැහැ. සේවක ප්‍රවාසිතාවේ බිඳුවයි. තාම හොඳයි. තේරෙනවද? එහෙනම් අයන්නෙන් කියන්නේ සේවක ප්‍රවාසිතාවේ විතර මේක අඩු වෙන්න ඕනේ. අවම විය යුතුයි කියලා ඕන මතක තියාගන්න. අවම විය යුතුයි. දන්න මේක මම හිතන්නේ 100 වාරයක් විතර දැන් කරලා ඇතිනේ. ඊළඟට ආයන්න. යම් කාලයක් තුල ආයතනෙන් සේවකයන් ඉවත්ව යාමේ ශීඝ්‍රතාවය. කියන්නේ පෙන්ෂන් යනව නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක් නේ. මේ කියන්නේ යම් කාලයකට වරක් කාලයක් තුල සේවකයෝ ඉවත් වෙනවා. අද එක්කෙනෙක් යනවා. තව මාසෙකින් තව දෙන්නෙක් යනවා. තව සති දෙකකින් තව එක්කෙනෙක් යනවා. තව මාස දෙකකින් තුන් දෙනෙක් යනවා. අවුරුද්දක් තුල සේවකයෝ විශාල පිරිසක් ගිහිල්ලා. මොකද මේකට කියන්නේ? සේවක පිරිවැටුම. නැත්තම් ශ්‍රම පිරිවැටුම. ලේබර් ටර්න් එක. මේකත් අඩු වෙන්න ඕනේ නැත්තම් නැති වෙන්න ඕනේ. ඉහළ යනවා කියන්නේ එනේන සේවකයා එනවා. එතකොට බදව ගන්නවා, අනුස්ථාපනය කරනවා, පුහුණු කරනවා, ඊට පස්සේ ආය යනවා. ආයතනයේ ප්‍රතිලාභයක් නැහැ. මෙහෙයුම් කටයුතු අඩපණ වෙනවා. ඇනෝම් ඉෂ්ට කරන්න බැරි වෙනවා. විකුණුම් සහ ලාභ පහළ බහිනවා. ව්‍යාපාර බංකොලොත් වෙනවා. ඒ නිසා මේ ලේබර් ටර්න් එක බිඳු වෙන්න ඕන. කොටින්ම මේ දෙක එකට යන්නේ මතකද? සේවක ප්‍රවාසිතාවයේ අඩු නම් ශ්‍රම පිරිවැටුමත් අඩුයි. ශ්‍රම පිරිවැටුම වැඩි නම් ප්‍රවාසිතාවයත් වැඩි. මේ දෙක එකටයි යන්නේ. මේගොල්ලෝ ට්වින්ස්ලා සමානයි. එහෙනම් ශ්‍රම පිරිවැටුම නැත්නම් සේවක පිරිවැටුම. එක්ක ශ්‍රම නැත්නම් සේවක. පිරිවැටුම. අයන්න. යම් කාලයක් තුල සේවක යෙදවුම් හා නිමෙවුම් අතර සම්බන්ධතාවය. යම් කාලයක් තුල සේවක යෙදවුම් හා නිමෙවුම් අතර. කියන්නේ සේවකයන් ශ්‍රමය කැප කරලා බිහි කර නිමෙවුම්. ඒවත් මුළු නිමෙවුම් බෙදනවා සේවකයින් ගණනය. එතකොට වෙනවා එක සේවකයෙක්ගේ ඵලදායීතාවය. නැත්නම් මුළු නිමෙවුම් බෙදනවා සේවක පැය ගණනින්. එතකොට වෙනවා ශ්‍රමික පැයක ඵලදායීතාවය. ඒකත් සේවක කළමනාකරණයේ යහපත් බව ඒත්තු ගන්නවන නිර්ණායකයක්. ඇයි? ශ්‍රම ඵලදායීතාවය ඉතා ඉහළයි කියන්නේ සේවකයෝ අවංකව අභිප්‍රේරණය වූ සේවකයන් වශයෙන් මහන්සිලා කැපෙලා වැඩ කරලා තියෙන. ඇයි ඒ කියන්නේ යහපත් සේව්‍ය සේවක සම්බන්ධතා ගොඩනගලා තියෙනවා. කවුද? මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය වගේ. මානව සම්පත් කළමනාකරු ඉතා විශිෂ්ට ගණේ කළමනාකරුවෙක් නම් ඔහුගේ හොඳ දැක්මක් ඇතුව ඔහුගේ හොඳ මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාමාර්ග අනුව එයා විධිමත් ලෙස හැම දෙයක්ම හොඳින් ක්‍රියාත්මක කරනවා. ඒ බව ඔප්පු වෙනවා. එහෙනම් සේවක ප්‍රවාසීතාවය අඩුයි. හැමදාම වැටෙනවා. සේවක පිරිවැටුම අඩුයි. ආවොත් යන්නේ ආයතනේ රැඳෙනවා. හරිද? ඵලදායීතාවය වැඩි. ඒ කියන්නේ මේ ආයතන ඉතාම හොඳයි. මානව සම්පත් කළමනාකරණයේ 100%ක්ම නිර්දිය ක්‍රියාත්මක වෙලා කියලා තීරණය කරනවා. ඔයත් මේක වෙන්නේ ශ්‍රම ඵලදායීතාවය. ඵලදායීතාවය නැත්නම් ශ්‍රම ඵලදායකත්වය කියලා කියන්න පුළුවන්. ශ්‍රම ඵලදායීතාවය. යන්න. සේව්‍ය සේවක දෙපක්ෂයේ අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය හා සහයෝගීතාවයෙන් කටයුතු කිරීම. එකිනෙකාට එකිනෙකා විශ්වාස කරනවා. එකිනෙකාට එකිනෙකා අවබෝධයෙන් ක්‍රියාත්මක වෙනවා. සහයෝගයෙන් වැඩ කරනවා නම් මොකක්ද ඇති වෙන්නේ? සේවක සම්බන්ධතා නැත්නම් කාර්මික සම්බන්ධතා. එහෙනම් යහපත් කාර්මික සම්බන්ධතා තියෙනවා නම් ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණය හොඳින් දිගහැරලා තියෙන ව්‍යාපාරය තුල. මානව සම්පත් කළමනාකරණය අවිධිමත්ව නම් ක්‍රියාත්මක වෙන්නේ යහපත් කාර්මික සම්බන්ධතා අපිට දකින්න ලැබෙන්නෙම නැහැ. පැහැදිලිද? එහෙනම් ඒකත් එහෙනම් මානව සම්පත් කළමනාකරණය හොඳින් ක්‍රියාත්මක වේද නොවේද කියලා අගයන්න මනින්න තියෙන සාධකයක්. එහෙනම් මේකට අපිට දාන්න පුළුවන්
යහපත් සේවක මේක සේවක කිව්වට සේව්‍ය සේවක නෙවෙයි එහෙම ව්‍යවහාර වෙන්නේ නැහැ කි ව්‍යවහාර වෙන්නේ සේවක කියලා තේරෙනවද දෙපැත්තෙම සම්බන්ධතාවය සේවක එහෙම නැත්නම් කාර්මික සම්බන්ධතාව හරින් තේරෙනවනේ මේක වැදගත්ම මතක තියෙන මානව සම්පත් කළමනාකරණය කිසියම් ව්‍යාපාරික සාර්ථව ක්‍රියාත්මක වේදේ තක්සේරු කිරීමට ඔබ විසින් පදනම් කරගන්නා සාධක. එහෙම අහන්න පුළුවන්. නිර්ණායක නැතුව සාධක ඇහුවොත් නිර්ණායක ඇහුවොත් මේ හතර තමයි තියෙන්නේ. ශ්‍රම ඵලදායීතාවය ඉහළ වෙන්න ඕනේ. සේවක ප්‍රවාසිතාවය පහළම වෙන්න ඕනේ. ශ්‍රම පිරිවැටුම පහළම වෙන්න ඕනේ. යහපත් කාර්මික සම්බන්ධතා තියෙන්න ඕනේ. එහෙමනම් මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථක නැත්නම් අසාර්ථක. හරි අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු 12 වෙනි ප්‍රශ්නය පහත දැක්වෙන සේවක පුහුණු ක්‍රම හා සංවර්ධන ක්‍රම නම් කරන්න නවකයින් තනතුරේ පිහිටුවා සුපරීක්ෂකයින්ගේ මඟ පෙන්වීමට තේ පුහුණු කිරීම නවක සේවකින් කෙලිම තනතුරේ පිහිටුවනවා තනතුරේ වැඩ බාර දෙනවා සුපරීක්ෂකයින්ගේ නැත්නම් ජේෂ්ඨයන්ගේ මඟ පෙන්වීමට පුහුණුකුත් ලබනවා මොකක්ද on the job training නේ රැකියාව තුලින් පුහුණු රැකියාවට වැඩ කරන්න පවර්ලා පුහුණුවක් ලබා දෙනවා. රැකියාස්ත පුහුණුව කියන්නේ තෝකමයි. එමනම් අයන්න රැකියාව තුලින් පුහුණුව. නැත්නම් රැකියාස්ත කියන්නේ තෝකම. රැකියාව ආශ්‍රිත කියන එක රැකියාස්ත පුහුණුව. ආයන්න නවකයින් ආයතනයේ පුහුණුවන්සයකට හෝ බාහිර ආයතනයකට යොමු කර පුහුණුවක් ලබා දීම ආයතනෙම නෑ ආයතනෙ වෙන්න පුළුවන් ආයතනෙන් බාහිරයි කියන එක තේරුම ආයතනෙට පිටස්තර ආයතනයකින්ම විය යුතු නෑ අනික මම ඔක තීරපාටිත් පැහැදිලි කරා මේකම දේ නවකයින් ආයතනයේ පුහුණුවන්සයකට ආයතනය කියන ආයතන පරිශ්‍රයේ තියෙන එක වෙන්න පුළුවන් වෙනත් ප්‍රදේශයක තියෙන පුහුණුවන්සයකට ඇවිල්ලා පුහුණුවක් ලබා දෙන්න වෙන්න පුළුවන්. ඒකත් බාහිර පුහුණුව. එහෙම නැත්නම් බාහිර ආයතනයකට කියන්නේ ආයතනෙ නෙවෙයි වෙනත් සේවකයන් පුහුණු කරන ආයතන තියෙනවානේ. නයිට් ආයතනය, SLBDC, NIBM වැනි එවැනි ආයතනයකට ඇවිල්ලා පුහුණුවක් ලබා දෙනවා. ඒක බාහිර ආයතනයට ගෙවලා පුහුණුවක් ලබා ගන්නවා. නැත්නම් ආයතනෙම පුහුණු පාසලක් තියෙනවා මේ ආයතන පරිශ්‍රයේම වෙනත් ශාඛාවක වෙනත් නගරයක. එතනින් ගන්නවා. මේ දෙකම මොකද්ද? රැකියාවෙන් බාහිර පුහුණුව. off the job training. රැකියාවෙන් බාහිරව පුහුණු කිරීම. විධායක ශ්‍රේණියට බඳවාගොන් ලබන්නන්ට කාලීනෝ විවිධ තනතුරු වල යොදවා පුහුණුවක් ලබා දීම. ගොඩකට මේක කියන්නේ කළමනාකරන නොවන සේවකයන්ට දෙනවා අඩුවෙන් වැඩියෙන් දෙන්නේ කළමනාකරනටවත් විධායක ශ්‍රේණියට බඳවගත්ත අයට කලින් කාලට විවිධ තනතුරු වල යොදවලා පුහුණුවක් ලබා දෙනවා. මොකද රැකියා භ්‍රමණය මතකනේ ජොබ් රොටේෂන් රැකියා භ්‍රමණය රැකියා භ්‍රමණය ඊළඟට යන්න කාර්මික හා තාක්ෂණික තනතුරු සඳහා ආධුනිකයන් ලෙස නිශ්චිත කාල සීමාවකට බඳවාගෙන න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් දෙකෙම පුහුණුවක් ලබා දෙනවා. ඔය මෙකැනික්, වෙල්ඩර්, ටින්කර්, ඉලෙක්ට්‍රිෂියන්, මැෂින් ඔපරේටර් ඒ වගේ ඒවා තේරෙනවද? ඒ වගේ කාර්මික හා තාක්ෂණික නැත්නම් ශිල්පිය කියලා කියන්න පුළුවන් මේකට. හරි ශිල්පිය කියන්න පුළුවන්. තනතුරු සඳහා ආධුනිකයන් ලෙස නිශ්චිත කාල සීමාවකට මාස 6කට අවුරුද්දකට 2කට 4කට උපරිම ඒ වගේ බඳවගෙන න්‍යායාත්මක පුහුණුව ලබා අපි අවුරුදු 4ක් නම් මුල් අවුරුදු දෙකේ දෙනවා න්‍යායාත්මක පුහුණුව. අවසන් අවුරුදු දෙකේ ප්‍රායෝගික පුහුණුව. එම ආයතනෙම වෙනත් බාහිර ආයතනෙට යොමු කරලා දීමනාවකුත් දෙනවා. හැබැයි සේවකයා දක්ෂ නම් අදාළ ආයතනයේ කළමනාකාරීත්වය හිතට ඇල්ලුවා නම් තේරෙනවද? සමහරට යාට රැකියාව එතනම ඔෆර් කරනවා. ගොඩක් වෙලාට එහෙම වෙනවා. නැත්තම් යාට සහතිකය දීලා මේ එළියට යන්න වෙනවා. සහතිකයක් කරන් එළියට එන්න පුළුවන් යාට. වෙන රැකියාවක් හොයාගන්න පුළුවන්.
එතකොට ඒකට කියන්නේ මොකද්ද? ආධුනිකත්ව පුහුණුව. ඇප්‍රැන්ටිස් ට්‍රේනින් කියන එක නේ. ඔව් කියන්නේ ආධුනිකත්ව පුහුණුව. ආධුනිකත්ව පුහුණුව. ඊළඟට කියන්න. ඉහළ කළමනාකරුවන් ඉදිරියේ විවිධ කළමනාකරණ තනතුරුවල සේවය කිරීමට සලස්වා අඩුපාඩු පෙන්වා දී නිවැරදි කිරීම. මොකද ඒ කියන්නේ? ඉහළ කළමනාකරුවන් ඉදිරියේ දැන් ඉහළ කළමනාකරු සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ ඉස්සරහ යම් කළමනාකරණ තනතුරක සේවය කරන හැටි පෙන්වන්න කියනවා. ඒතර අඩුපාඩු තියෙනවනම් දුර්වල විදිහට කරොත් ඒ අඩුපාඩු කියන මේවා මේ විදිහට මේක කරන්න කියලා. මොකද ඒකට කියන්නේ? භූමිකා රංගනය. මතකද? රෝල් මොඩල් භූමිකා රංගනය. රෝල් ප්ලේයින් කියන එක. භූමිකා රංගනය. භූමිකා රංගනය. උකට මම තමයි කියන්නේ රෝල්. ROL රෝල්. රෝල් කියන්නේ භූමිකා. රෝල් ප්ලේයින් කියන එක. රෝල් ප්ලේයින්. ඊළඟට උයන් අන්තිම එක පුහුණු පරිසරයක් සකසා පැරණි අයගේ මඟ පෙන්වීම තුළින් ඍජුව රැකියාව කරගෙන යාමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබා දීම. පුහුණු වැඩ පරිසරයක් හදනවා. කොමාන්ඩෝ බටයන්ට වනගත යුද පිටියක් හදලා පුහුණුව දෙන්නේ. ගුවන් යාන නියමුවන්ට පුහුණු කිරීමේ ගුවන් යානයක් තුළ ගුවන් යානයක් භාවිතා කරමින් පුහුණුව ලබා දෙන්නේ. ඒ වගේම නාවිකයින්ට නැවියන්ට පුහුණු කිරීමේ නාවිකයාට්ටුවක් උදාගෙන පුහුණුවක් ලබා දෙන්නේ. තේරෙනවද? මොකද ඒක කියන්නේ? ආකෘති පුහුණුව නැත්නම් සමාහරණය නැත්නම් ආකෘති පුහුණුව. උයන්න සමාහරණය කියන්නේ ඕකටයි. සමාහරණය නැත්නම් ආකෘති පුහුණුව කියන්නේ තෝකයි. මොඩල් ට්‍රේනින් කියන එක. ආකෘති පුහුණුව. සිමියුලේෂන් කියන එක. නැත්නම් මොඩල් ට්‍රේනින්. ප්‍රධාන පුහුණු ක්‍රම ඔක්කොම ටික එකකින් ආවරණය වෙනවා. අපි බලමු ඊළඟට 13 වෙනි ආදර්ශ ප්‍රශ්නය. පහත සංකල්ප නම් කරන්න අයන්න රැකියා බලතල වැඩි කිරීම, වරප්‍රසාද ඉහළ දැමීම, වැටුප් ඉහළ දැමීම හෝ තනතුරු ඉහළ දැමීම. ඕනම එකක් වෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය උසස් වීමක් වම සලකන්නේ තනතුරු ඉහළ යන්න එපා. ඇසිස්ටන්ට් මැනේජර් වෙන්න ඕනේ. නේ? එහෙමනේ වෙන්න ඕනේ. මැනේජර් සමහරට ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් වෙන්න ඕනේ. ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් වෙන්න ඕනේ. එහෙමම වෙන්න ඕනේ නැහැ. ඒකත් උසස් කිරීමක් තමයි. එක්කෝ තනතුර ඇසිස්ටන්ට් මැනේජර්මයි. හැබැයි බලතල වැඩි කරන එකත් උසස් කිරීමක්. වරප්‍රසාද ඉහළ දානවා. එයාට හොඳ නිල රථයක් දෙනවා. නැත්නම් රීදුරෙක් එක්ක යාව ගෙදරට ගිහලා බස්සනවා. ගෙදරින් ගිහලා එක්කේනවා. බලතලයක්. ඒකත් උසස් කිරීමක්. නැත්නම් වැටුප් වැඩි කරනවා. කිසිවක් වෙනස් තුනේ වැටුප විතරක් වැඩි කරනවා. රුපියල් 70000ක් ගත්ත කෙනාට කෙලින්ම 85000ක් කරනවා 15000කින්. ඒකත් උසස් කිරීම. නැත්නම් කෙලින්ම තනතුරු ඉහළ දානවා. මොකද්ද? උසස් කිරීම. උසස් කිරීම. ආයන්. බලතල වරප්‍රසාද හෝ තනතුර එක් අංශයක සිට වෙනත් අංශයකට යොමු කරනවා. දැන් මාරු කිරීමේදී අපි හිතන්නේ කෙලින්ම කොළඹ ඉඳන් යාපනයට යවන්න ඕනේ. ඒක තමයි මාරු කිරීම. නෑ එහෙම වෙන්න ඕනේ නෑ. සමහරට පුද්ගලයා කොළඹ ඉන්නවා. හැබැයි යාගේ බලතල අයින් කරනවා. බලතල යාපනයේ ශාඛාවේ ඉන්න කෙනෙකුට පවරනවා. ඒකත් මාරුවක් තමයි. ඒකගේ බලතල එක්ක වරප්‍රසාද. මට දීපු වරප්‍රසාද මගෙන් අයින් කරලා වෙන කෙනෙකුට පවරනවා. මට රැකියාව තියෙනවා. වරප්‍රසාද නැහැ. මගේ නිල රතේ මගෙන් ආපසු ගත්තා. ඒ වගේ හිතන්න. ඒත් මාරු කිරීම. නැත්තම් කෙලින්ම තනතුරු යවනවා. අනිත් අංශයට. එහෙනම් මාරු කිරීම. අයන්න.
කළමනාකරණයට පාලනය කළ නොහැකි සාධක මත සේවය తాවකාලිකව නතර කිරීම. දැන් කළමනාකාරීත්වයට පාලනය කරන්න බැරි සාධක තියෙනවා. එහෙම වුණාම වැටුප් ගෙවන්නත් බෑ. ආයතනේ විවෘත කරන්න බෑ, වහලා දාන්න වෙනවා. එහෙම අවස්ථාවක తాවකාලිකව සේවය නවත්තනවා. තේරුණාද? එහෙම වුණාම తాවකාලිකව සේවය නතර කරනවා. එතකොට ඒක උදාහරණයක් වශයෙන් අපි හිතමු කොවිඩ් වසංගතයේ කාලේ අපි දැක්කනේ. ඇවිල්ලා මාස ගණන් ෆැක්ටරි පිටින් වැහුවානේ. නේ? සමහර කර්මාන්තශාලාවල සේවය ගැන බෝ වුණානේ. වැහුවා තහනම් ප්‍රදේශයක් කරන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙනම් తాවකාලිකව රැකියාව අත්විඳින්න වෙනවා. තේරුණාද? එතකොට අපි හිතමු එහෙම නැත්තම් අවශ්‍ය අපි හිතමු විදුලි බල උත්පාදන ආයතනයක් කියලා ඩීසල් වලින් තමයි යන්ත්‍ර ක්‍රියා කරවන්නේ. ලොකු ඉන්ධන අර්බුදයක් තියෙනවා නම් දැන් නැත්තම් මොකද කරන්නේ? විදුලි උත්පාදනය කරන්න බෑ. සේවකයන්ට කියනවා తాවකාලිකව රැකියාව ඒගොල්ලෝ අයින් කරනවා. පඩි ගෙවන්නේ. ඒකයි මම අදහස් කරන්නේ. මොකක්ද ඒකට කියන්නේ? නවතාලීම. ලේ ඔෆ් කියන එක නවතාලීම. අයන්න නවතාලීම. නවතාලීම. යන්න. කිසියම් සාධාරණ හේතු මත විශ්‍රාම යාමට පෙර සේවකයන්ගේ සේවය අවසන් කිරීම. ඒ කියන්නේ විනය විරෝධී ක්‍රියාවක් කරා. හැමදාම එන්නේ වැඩට ප්‍රමාද වෙලා. නිවාඩු ඉක්මනින්ම ඉවර කරන් නෝපේ දිගටම යනවා. නතර කිරිල්ලක් නැහැ. ඒ වගේ ප්‍රශ්න මත මොකද වෙන්නේ? කරන්න බෑනේ. සේවකත්වක නිතරම ගැටුම්. එහෙමනම් විනය කමිටුවක් මගින් තීන්දුව කරලා යාගේ සේවය අවසන් කරන මොකද්ද? සේවයෙන් ඉවත් කිරීම. එහෙමනම් යන්න ඉවත් කිරීම. ඉවත් කිරීම. right. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 14 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් දෑ නම් කරන්න. අයන්න රැකියාව හෝ රැකියා පරිසරය කෙරෙහි සේවකයින් තුළ ඇතිවන මානසික කලකිරීම. එක්ක රැකියාව එපා වෙලා. රැකියාව වැඩ වැඩි, පහසුකම් නැහැ. හරිම වෙහෙස කරයි. තේරුණාද? එක්ක රැකියා පරිසරය, වැඩ පරිසරය අන්තිමයි. මනා වාතාශ්‍රය නැහැ, ෆෑන් වැඩ කරන්නේ නැහැ, AC නැහැ. හරියට ආලෝකය නැහැ, අඳුර වැඩ කරනලා තියෙන්නේ. රෙස්ටරූම් එකක් නැහැ හරියට. රෙස්ටරූම් එකක් තිබුණොත් වතුර නැහැ. තේරුණාද? ඒවත් කෙරෙහි ඇති කලකිරීම මත මානසික කලකිරීම ඇති වෙනවා. නොසතුටටපත් වෙන මොකද්ද මේ කියන්නේ? සේවක මොකද්ද? සේවක අතෘප්තිය නේ? රැකියාව හෝ රැකියා පරිසරය කෙරෙහි සේවකයන් තුළ ඇති වෙන මානසික කලකිරීම තමයි රැකියා අතෘප්තිය. ඒකේ ඊළඟ පියවර මොකද්ද? සේවක පිරිවෙටම හිල යාම. සේවක රැකියාව හැර යනෝනේ. එහෙනම් අයන්න සේවක අතෘප්තිය. සේවක අතෘප්තිය. එහෙම නැත්නම් අපිට මේකට ඕනනම් කියන්න පුළුවන් සේවක අතෘප්තිය, රැකියා අතෘප්තිය කියලා කියන්න පුළුවන්. ඒකත් හරි. එක්කෝ රැකියා අතෘප්තිය. රැකියා අතෘප්තිය කොත් හරියා දෙකම හරි. රැකියා අතෘප්තිය. ආයන්න වැටුප්, ආලෝකය, වාතාශ්‍රය, ජලය වැනි වැඩ පරිසරයට අදාළ ගැටලුවක් මත ඇතිවන මානසික අසහනය මත සේව්‍යයන් වෙත හෝ කළමනාකරණයට යොමු කරනු ලබන ආයාචනයක් හෝ චෝදනාවක්. එක්ක වැටුප් හම්බෙන්න ප්‍රමාද වෙලා. නියමිත දෙන හම්බෙන්නෙම නැහැ. පැහැදිලි ආලෝකයක් නැහැ. විදුලි බුබුලු තියෙනවා නිවිපිච්චිලා ඒවා රිප්ලේස් කරලා නැහැ. වැඩ කරන්න වෙන්නේ කරුවලේ බෑ. වාතාශ්‍රය ඊටාම අධික වාතාශ්‍රයක් තියෙන. ඒ කියන්නේ ෆෑන් වැඩ කරන්නේ නැහැ. AC නැහැ. වොෂ්රූම් එකේ ජලය නැහැ. මේ වගේ වැඩ පරිසරයට දාලා ගැටලුවක් මත ඇතිවන මානසික අසහනය මත සේව්‍යයන් වෙත හෝ කළමනාකාරීත්වයට ආයාචනයක් කරන නැත්නම් චෝදනාවක් කරොත් මොකද්ද? සේවක දුක් ගැනවිලි. මතකයි නේද? සේවක දුක් ගැනවිලි. මේ සේවක දුක් ගැනවිලිත් වහාම ඉවත් වෙන්න ඕනේ. මොකද සේවක දුක් ගැනවිල්ල පරිවර්තනය වෙනවා කාර්මික ආරවුලක් බවට. එහි ප්‍රතිඵලයේ ව්‍යාපාරයේ බංකොලොත් මාවතට ඇද වැටෙන්න පුළුවන්. ඊටාම අවදාන. නිසා සේවක දුක් ගැනවිලි හැකි ඉක්මනින් විසඳාලන්න ඕනේ. එහෙනම් සේවක දුක් ගැනවිලි. එතකොට සේවකයින්ගේ මානසික හා කායික නිරෝගී බව ආරක්ෂා කිරීම හා
අනතුරු වලින් සේවකයා ආරක්ෂා කර ගැනීම. මොකක්ද ඒකෙන් කියන්නේ? සේවකයින්ගේ මානසික හා කායික නිරෝගී බව ආරක්ෂා කිරීම, අනතුරු වලින් සේවකයන් ආරක්ෂා කිරීම. මේ මුල් කොටසෙන් කියන්නේ මොකක්ද? මානසික හා කායික නිරෝගී බව රැකීම. සේවක සෞඛ්‍යය. අනතුරු වලින් සේවකයා ආරක්ෂා කර ගැනීම, සේවක ආරක්ෂාව. එහෙනම් සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව කියන එක තමයි උන් අදහස් කරන්නේ. එහෙනම් සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. අයන්න වැටුප් හෝ රැකියා කොන්දේසි සම්බන්ධයෙන් එකඟත්වයට පැමිණීම සඳහා සේව්‍ය සේවක දෙපක්ෂය අතර ඇතිවන කේවල් කිරීමේ සාකච්ඡා. එක්කෝ වැටුප් නැත්නම් රැකියා කොන්දේසි. සේවා කාලේ පැය 10ක් අපෙන් වැඩ ගන්නවා. එක්කෝ පැය 8ට අඩු කරගන්න නැත්නම් අතිරේක පැය දෙකට අතිකාල ලබා ගන්න. මේ වගේ ගැටලු විසඳ ගන්න. තේරුණාද? එක්කෝ වැටුප් මදි. වැටුප් වැඩි කරගන්න 25කින්. ඒ වගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීම සඳහා ගැටුමක් ඇති කරගන්න එකඟත්වයකට පැමිණෙන්න දෙපක්ෂය අතර ඇතිවන කේවල් කිරීමේ සාකච්ඡා මොනවද? සාමූහික කේවල් කිරීම, කලෙක්ටිව් බාගේනින්. එනම් අයන්න සාමූහික කේවල් කිරීම. අයන්න සාමූහික කේවල් කිරීමේදී සේව්‍ය සේවක දෙපක්ෂය අතර ඇතිවන පොදු එකඟතා. මෙන්න මේ කේවල් කිරීමේදී දෙපක්ෂයේ කොහොම හරි වාද විවාද කළ පොදු එකඟතාවයකට ආවොත් එහෙම ඒක තමයි සාමූහික ගිවිසුම කියන්නේ. කලෙක්ටිව් ඇග්‍රීමන්ට්. සාමූහික ගිවිසුම. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. පහත ද නම් කරන්න. යම් වෘත්තිමය ප්‍රශ්නයක් හේතු කොටගෙන සේවායෝජකයින් හා සේවකයින් අතර හෝ සේවකයින් හා සේවකයින් අතර ඇතිවන ભેදවීම හෙවත් නොඑකගතාවන්. යම් වෘත්තිමය ප්‍රශ්නයක් හේතු කොටගෙන එක්කෝ හාම්පුතාල සහ සේවකයින් අතර නැත්නම් සේවකෝ සේවක අතරම ભેදවීමක් ඇති වෙන්න පුළුවන්. මොකද්ද? කාර්මික ආරවුල්, ඉන්ඩස්ට්‍රියල් කන්ෆ්ලික්ට්. කාර්මික ආරවුල්. කාර්මික ආරවුල්. ඒක තමයි අපි කියන්නේ ඉන්ඩස්ට්‍රියල් කන්ෆ්ලික්ට්ස්. ආයන්න සිය වෘත්ති අයිතිවාසිකම් ලබා ගැනීමටත් ඒවා රැක ගැනීමටත් යම් ආයතනයක් හෝ කර්මාන්තික නියැලී සිටින සේවකයින් හෝ සේවායෝජකයින් පිළිටුවාගත් නෛතික සංවිධානය. තේරෙනවද? දැන් මේ කියන්නේ තමන්ගේ වෘත්ති අයිතිවාසිකම් අත්පත් කරගන්න. ඒ වගේම ඒවා ආරක්ෂා කරගන්න එක්ක යම් ආයතනයක් විසින් නැත්නම් යම් කර්මාන්තයක් වෙන සමස්ත කර්මාන්තෙම අයිති. දැන් ලීබඩු කර්මාන්තයකම ලංකාවේ ලීබඩු නිෂ්පාදනය කරන විකුණන සියලුම ව්‍යාපාර අයිති. නේ? ඒ වගේ යම් එක්ක ආයතනයක් නැත්නම් ආයතනයකට එකක්. නැත්නම් සමස්ත කර්මාන්තරෙම එකක්. දැන් ටියුෂන් පන්තියකට එක වෘත්ති සමිතියක් දාගන්න පුළුවන්. ලංකාවේ සියලුම ටියුෂන් පන්ති වලට එකක් වෙන්න පුළුවන්. ඒක තමයි යම් කර්මාන්තයකට කියන්නේ. හරිද? කර්මාන්තික නියැලි එක්කෝ සේවකයෝ. සේවකයෝ විසින් පිළිටව ගන්න පුළුවන් මේක. අනික සේවා යෝජකයන් විසින් පිළිටව ගන්න පුළුවන්. මේක නීතිමය සංවිධානයක්. 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥාපනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව තුල ලියාපදිංචි කළ පිළිටුවා ගන්න. මොකද්ද වෘත්තීය සමිති? ට්‍රේඩ් යූනියන්ස්. ආයන් වෘත්තීය සමිති. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. පහත දැක්වෙන කාර්මික ක්‍රියාවන් නම් කරන්න. කාර්මික ක්‍රියාවන් මතකයි නේද? ඒ කියන්නේ සේවකයන් විසින් සේවායෝජකයන් සමග සාකච්ඡා කරලා සුවදව ඉල්ලීම් කරලා තමන්ට අයිතිවාසිකම් වරප්‍රසාද දිනා ගන්න බැරි වූ කල අවසාන පියවරක් වශයෙන් අවසාන එක ඕකම නෙවෙයි අවසාන පියවරක් වශයෙන් වෘත්තීය සමිති සම්බන්ධ කරගෙන වෘත්තීය සමිතිය හරහා සේවා යෝජකයන්ට එරෙහිව දියත් කරන ක්‍රියාමාර්ග කීපයක්. අපි ඒවට කියනවා වෘත්තිමය ක්‍රියාමාර්ග නැත්නම් කාර්මික ක්‍රියාමාර්ග නැත්නම් කාර්මික ක්‍රියාවන් ඉන්ඩස්ට්‍රියල් ඇක්ෂන්. තේරුණාද? සටන් පාට රැගත් පුවරු සහිතව ආයතනයේ ඉදිරිපිට හෝ
ප්‍රසිද්ධ ස්ථානවල සේවකයන් විසින් සිදු කරන කෙටි කාලීන වැඩවැරීමක්. බොහෝලට කෑම පෑදියෝක වෙන්නේ. මොකද ඒකට කියන්නේ පිකටින්. නැත්තම් පිකට් ගැසීම මතකයි නේද? අයන්න පිකටින් ඕකම තමයි ප්‍රතිබාහනය කියන්නේ. ප්‍රතිබාහනය කියන්නේ තෝකමයි. ප්‍රතිබාහනය. ඊළඟට ආයන්න සේවායෝජක පක්ෂයට කලින් දැනුම් දී වරුවක් හෝ දිනක් තුල සිදු කරන වැඩබැරීම. දැන් ඉල්ලීම් ලැබෙනකන් මාසයේද මාස 6ද අවුරුද්දද නැතුව ඉල්ලීම් ලැබෙනකන් දින නියමයක් නැතුව වැඩ වර්ජනයක් කළොත් ඒක දැවැන්තයිනි බරපතලයිනි. ආයතනයේ නිෂ්පාදනය නැහිටිනවා. ගැනුම්කරුවන්ට ඇනෝම් ඉෂ්ට කරන්න බැරි වෙනවා. ගැනුම්කරු වෙනත් ආදේශක තරංකරුවන් වෙත යොමු වෙනවා. හරිද? නෛතික ක්‍රියාමාර්ග වලට යොමු වෙනවා. උසාවි යන්න වෙනවා. වන්දි ගෙවන්න වෙනවා. තේරෙනවද? ව්‍යාපාරي බංකොලොත් වෙනවා. කීර්තිනාමයේ බිඳුර වැටෙනවා. ඒ නිසා වෙන්න ඕනේ අඛණ්ඩ වර්ජනයකට යන එක නවත්ත ගන්න ඕනේ. ඒ නිසා අඛණ්ඩ වර්ජනෙට සාමාන්‍ය සේවායෝජකයෝ බයයි. ඇත්ත කතාව ඒකනේ. ඒ නිසා ඒක බව දන්න නිසා සේවකයෝ සුවදව ඉල්ලීම් ඉල්ල දෙන්න බැරි නම් වෘත්තීය සමිතිය මාර්ගයෙන් දැනුම් දෙනවා. සති දෙකකට විතර කලින් කල්ැතු දැනුම් දෙනවා. අපි අසවල් දින නැත්නම් අසවල් දින වරුව නැත්නම් උපරිම දිනයි. දින දෙකක් නැහැ. අපි වැඩ කරන්නේ නැහැ. අපේ ඉල්ලීම් දෙන්න සලකලා බලන්න කියලා දැනුම් දීලා වරුවක් හෝ දිනක් වැඩ පරිවීමක් කරනවා. ඒක තමයි සංකේත වර්ජනය කියන්නේ. ඒකෙන් සංකේතවත් කරන්නේ. ඒකෙන් දෙන සිග්නල් එක පණිවිඩය මොකද්ද? රතුලිය මොකද්ද? මේකටත් ඕගොල්ලෝ ලැහුම් කන්නු දෙන අපි යනවා අඛණ්ඩ වර්ජනයකට. ඒ කියන්නේ ඉල්ලීම් ලැබෙනකන් වැඩ දෙන්නේ නැහැ කියන එක. ව්‍යාපාර විනාශ වෙන්න පුළුවන්. නම් මේ කියන්නේ ඒකයි සේවායෝජක පක්ෂයට කලින් දැනුම් දී වරුවක් හෝ දිනක් තුල සිදු කර වැඩ පරිවීමක් තමයි සංකේත වර්ජන. අර මහා පරිමාණයවත් අඛණ්ඩ වර්ජනයක සංකේතයක් වශයෙන් පවත්වන නිසා ඒකට කියනවා සංකේත වර්ජන ටෝකන් ස්ට්‍රයික්. සංකේත වර්ජන. ඊළඟට අයන්න නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණවන පරිදි ආයතනයේ යන්ත්‍රවලට හානි කිරීම, දොරගුළු දැමීම ආදී ක්‍රියාමාර්ග තවත් කාර්මික ක්‍රියාවක්. නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙනවා. කෙලින්ම නවත්තන්න වෙනවා. ඇයි? එක්කෝ ගබඩාවට දොරගුළු දමලා නැත්තම් යන්ත්‍රවලට හානි කරලා එක්කෝ යන්ත්‍ර ලොක් කරලා වැඩ කරන්න බෑ. මොකද්ද? කඩාකප්පල් කිරීම. ඒක පැහැදිලිවම කඩාකප්පල් කිරීම. කඩා කප්පල් කිරීම. ඊළඟට යන්න. ආයතනයේ නීති රීති දැඩිව පිළිපදිමින් නියමිත කාර්යයන් වල පමණක් යෙදෙනවා. ආයතනයේ තියෙන සීලුම නීති රීති මේ පුචූටි නීති රීති පවා අනුගමනය කරනවා. ඒකෙන් ඉන් එහාට යමක් කරන්නේ නැහැ. නීතියෙන් කියන දේ විතරක් කරනවා. පරිබාහිර දේවල් අවස්ථානුකූලව තමන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තේරෙනවද මොකද? අකුරට වැඩ කිරීම, work to rule. අකුරට වැඩ කිරීම. ඒකත් සේවායෝජකයන් හොඳට දැනෙන කාර්මික ක්‍රියාවක්. අකුරට වැඩ කිරීම. අකුරට වැඩ කිරීම. පස්සේ යන්න. දෛනික කාර්ය ඉතිරිවන පරිදි මන්දගාමීව සේවය කිරීම. දැන් දිනකට යම් තනතුරකට පැවරෙනවා රාජකාරී ප්‍රමාණයක්. ඒක කොහෙත්තම ඉෂ්ට නොවන ආකාරයට සිමින් වැඩ කරනවා. මන්දගාමී වැඩ කරනවා. ඒතොර වැඩ කරන නිසා මුකුත් ඇක්ෂන් එකක් ගන්නත් බෑ. හැබැයි වැඩ කරන්නේ හිතාමතාම හිමින්. මේකට වේගෙන් වැඩ කරන්න පුළුවන්. ඒතොර ඒකිනු මොකද වෙන්නේ? සේවායෝජක හිර වෙනවා. ඇනෝම් ඉෂ්ට කරන්න බැරි වෙනවා. ගැනුම්කරු අමනාප වෙනවා. ගැනුම්කරු නෛතිකව නඩු පවරනවා. වන්දිල්ලන ඒගොල්ලන්ට වෙච්ච හානියට ප්‍රශ්න ගොඩක් ඒකනුත් වෙනවා. ඒකත් දැනෙන කාර්මික ක්‍රියාවක්. තේරුණාද? එහෙනම් ඒක තමයි දෛනික කාර්ය තුනන පරිදි මන්දගාමී සේවය කිරීම. කියන්නේ මොකද්ද? සෙමින් වැඩ කිරීම. go slow කියන එක ඉංග්‍රීසියෙන්. සෙමින් වැඩ කිරීම. සෙමින් වැඩ කිරීම. උයන්න. ඉල්ලීම් ලැබෙන තෙක් දින නියමයක් නොමැතිව වැඩ වැරීම. ඉල්ලීම් ලැබෙනකන් වැඩට එන්නේ නැහැ. මොකද්ද?
වැඩ වර්ජනයේ උච්චතම අවස්ථාව මොකද? අඛණ්ඩ නැත්නම් සමූහ වර්ජනය. බන්ඩල් ස්ට්‍රයික් කියන එක. අඛණ්ඩ නැත්නම් සමූහ වර්ජනය. අඛණ්ඩ එහෙම නැත්නම් සමූහ වර්ජනය. ඊළඟට ඌ යන්න. වැඩ ප්‍රතික්ෂේප කිරීම හෝ යන්ත්‍ර අක්‍රිය කර සේවා මගහැරීම. එක්ක වැඩ කිරීම ප්‍රතික්ෂේප කරනවා. එක්ක හිමීට යන්ත්‍රය අක්‍රිය කරලා කියනවා මැෂින් එක වැඩ කරන්නේ නැහැ කියලා. වැඩවලින් බැහැරීම මොකද්ද? මගහැරීම. කාර්ය මගහැරීම. ඒකත් හොඳ වෘත්තීය ක්‍රියාමාර්ගය. කාර්ය මගහැරීම. කාර්ය මගහැරීම. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. අවසාන ආදර්ශ ප්‍රශ්නය. කාර්මික ක්‍රියාවන් වැළැක්වීම සඳහා සේවයන් විසින් ගනු ලබන පහත දැක්වෙන ක්‍රියාමාර්ග නම් කරන්න. කාර්මික ක්‍රියාවන් වැළැක්වීම සඳහා සේවයන් විසින් ගනු ලබන පහත දැක්වෙන ක්‍රියාමාර්ග නම් කරන්න. දැන් කාර්මික ක්‍රියාවන් දිගටම තියාගන්න බැහැ දරුවනේ. තේරෙනවද? කාර්මික ක්‍රියාවන් ඇති වුණොත් අනිවාර්යයෙන්ම සේවා යෝජකයන්ට දරුණු කණේ පහරක් වෙනවනේ ඒක. සේවා යෝජකයාගේ මෙහෙයුම් ක්‍රියාවල කෙලින්ම අඩපණ වෙනවා. සමස්ත නිෂ්පාදන අලෙවි බෙදහැරීමේ කටයුතු සියල්ල මොකද වෙන්නේ? බ්ලොක් වෙනවා නේ. එහෙනම් ඒව වළක්ව ගන්න සේවා යෝජකයොත් නිකන් ඉන්නේ නැහැ. ඒගොල්ලොත් ක්‍රියාමාර්ග ගන්නවා. පළවෙනි එක තමයි තමන්ගේ නියමයන්ට අවනත කර ගැනීම සඳහා. ඒ කියන්නේ සේවා යෝජකයන්ගේ විධිවිධානයන්ට අවනත කර ගැනීම සඳහා తాවකාලිකව වැඩ නතර කරනවා. හැමෝගෙම වැඩ නවත්තනවා తాවකාලිකව. නැත්තම් සේවා ස්ථානේ වසා දමනවා. කෙලින්ම සේවා යෝජක වෙලා ආයතනේ වහලා දානවා. ඒතකොට සේවකෝ සමහර අය වැඩට එනවා ඇවිල්ලා ඔන්න ආයතනේ වහලා හරලා යනවා. ඊට පස්සේ සේවකින් කිහිප දෙනෙකුගේ සේවය සම්පූර්ණයෙන්ම නතර කරනවා. අපි කියන්නේ දොට්ට දානවා කියලා. ඔය එක්තරා කාලයක අපේ රටේ ජූලි එක්තරා අවුරුද්දක ජූලි වර්ධනය කියලා හරි ප්‍රසිද්ධයිනේ. ඒකේ ලක්ෂ ගාණක් රජයේ සේවකයන් පොයිලිට දැම්මනේ. තේරුණාද? ඒ වගේ කෙලින්ම එක්කෝ සේවා ස්ථානේ වහලා දානවා. එහෙම නැත්නම් සේවකයන්ගේ සේවය බුරුදු පිටින් නතර කරලා දානවා. මොකක්ද ඒකට කියන්නේ? ලොකවුට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ලොකවුට්. ඒ කියන්නේ මොකක්ද? දොර වසා දැමීම. ආයතනේ වහලා දැම්මා. එන්න බෑ. දොර වසා දැමීම නැත්නම් පිටමං කිරීම කියන්නේ තෝකම තමයි. එහෙනම් අයන්නට කියනවා දොර වසා දැමීම. දොර වසා දැමීම. මේ කියන්නේ රාත්‍රී කාලට අපේ ගෙවල් වල දොර වහලා දානවනේ. ඒක නෙමෙයි හොඳේ. දොර වසා දමනවා කියන්නේ කෙලින්ම ආයතනය වසා දමනවා. ඒකට කාටවත් රැකියා පරිසරයට ඇතුල් වෙන්න බෑ. රැකියාව නිකම්ම නැති වෙලා යනවා. නැත්නම් කෙලින්ම එක ලොට් එකක් විශාල මේ කණ්ඩායමක් කො සියල්ලම එකවර ඉවත් කරලා දානවා. නැත්නම් පිටමං කිරීම කියන්නේ තෝකම. පිටමං කිරීම. ඒක ඉංග්‍රීසි වලින් කියන ලොකවුට් කියලා. ලොකවුට් කරනවා කියන්නේ. ලොකවුට්. ලොකවුට්. ආයන්න. වර්ජිත සේවකයින්ගේ රාජකාරීන් වර්ජනයට දායක නොවන සේවකයන් යොදාගෙන ආවරණය කිරීම. ඒක තේරුම් කියන එක. අපි හිතමු ආයතනයක සේවකයෝ ඉන්නවා 200ක්. 200න් 140ක් 130ක් විතර වර්ධනය කරනවා. 60ක් 70ක් වර්ධනය කරලා වැටවිලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ආයතනයට පක්ෂපාතීයි. තේරෙනවද? ඒගොල්ලොන්ට සමහරට අමතර දීමනාවක් දීලා ඒගොල්ලන් ලව්ව අර වර්ජනය කරපු අයගේ වැඩ කොටසත් ඉෂ්ට කරගන්න. එතකොට වර්ජනය කරයි කියලා අරගොල්ලන්ට වැඩක් නැහැ. සේවා යෝජකයට දැනුන්නේ නැහැ. සේවා යෝජකයාගේ නිෂ්පාදන ඉලක්ක ඉෂ්ට කරගත්තා වර්ජනය නොකරපු වෙලාව. මොකද ඒකට කියන්නේ වර්ජනය ආවරණය කිරීම. වර්ජනය ආවරණය කිරීම. වර්ජන ආවරණය කියන්නේ උකට. වර්ජන ආවරණය. ඔකට ඉංග්‍රීසි වලින් කියනවා ස්ට්‍රයික්. ස්ට්‍රයික් රිප්ලේස්මන්ට්. රිප්ලේස්මන්ට්. ඊළඟට
අයන්න. වර්ජිත කාලයේදී අහිමි වූ ආදායම ආවරණය කර ගැනීම සඳහා කර්මාන්තයේ නියලි අනෙකුත් ආයතන වලින් මූල්‍ය ආධාර ලබා ගැනීම. වර්ජිත කාලයේදී අහිමි වූ ආදායම ආවරණය කර ගැනීම සඳහා කර්මාන්තයේ නියලි අනෙකුත් ආයතන වලින් මූල්‍ය ආධාර ලබා ගැනීම. තේරෙනවද? දැන් වර්ජිත කාලයේදී නිෂ්පාදනය අඩපණ වුණා. විකුණුම් සිදු වුණේ නැහැ. ආදායම අහිමි වුණානේ. ඒ නිසා ඒ අදාළ කර්මාන්තය අපි තුමු මෝටර රථ කර්මාන්තය කියලා. මෝටර රථ කර්මාන්තයකට තමයි මේක වෙන්නේ. මේ අකරතැබ්බේ වෙන්නේ. තව ඒ සමගාමී සහෝදර ව්‍යාපාර තියෙනවනේ. ඒගොල්ලන්ගේ මූල්‍ය ආධාර ගන්නවා. ඒගොල්ලෝ බලන අපේ කර්මාන්තයේ ව්‍යාපාරයක් අපටත් මේ තත් උදා වෙන්න පුළුවන්. උදව් කරනව නැවත නැගිටින්න. මොකක්ද ඒකට කියන්නේ? අන්‍යෝන්‍ය මූල්‍ය ආධාර ක්‍රමය. අන්‍යෝන්‍ය මූල්‍ය ආධාර වැඩසටහන. නැත්නම් මුචුවල් 8 පැක් කියන එක තමයි. මුචුවල් 8 පැක්. අන්‍යෝන්‍ය මූල්‍ය ආධාර ක්‍රමය නැත්නම් අන්‍යෝන්‍ය මූල්‍ය ආධාර වැඩසටහන. එකිනෙකා උදව් කරනවා. එකම කර්මාන්තයයි. තේරුණාද? එතකොට අර වර්ජණයෙන් වෙච්ච මූල්‍යමය පාඩුව ආවරණය කරගන්න පුළුවන්. එhmenan ඒකට කියන්නේ අන්‍යෝන්‍ය මූල්‍ය ආධාර වැඩසටහන නැත්නම් ක්‍රමය. වැඩසටහන mutual 8 pack mutual 8 pack. ඊළඟට අපි බලමු යන්න. වර්ජනය ක්‍රියාත්මක නොවන ශාඛා වෙතින් හෝ විදේශ ශාඛා වෙතින් නිෂ්පාදන කටයුතු ඉටු කර ගැනීම. දැන් එක්කන්සේක වර්ජනයක් වෙනවා. හැබැයි වර්ජනයේ නොවන ශාඛාවක් තව තියෙනවා. මේ එක ශාඛාවක නැත්නම් ප්‍රධාන කාර්යාලේ වර්ජනය වෙන්නේ. වර්ජනයේ නොවන ශාඛා තියෙනවා. ඒ වගේම විදේශ ශාඛාවක් තියෙනවා. එහෙනම් වර්ජනයේ ක්‍රියාත්මක නොවන තමන්ගේම දේශීය විදේශ ශාඛාවකින් අවශ්‍ය නිෂ්පාදන කටයුතු ඉෂ්ට කරගන්න. දැන් මම නම කියන්නේ ලංකා එක්තරා සබන් වර්ග නිෂ්පාදනය කරන ආයතනක ඒ වගේ ස්ට්‍රයික් එකක් වුණා. අඛණ්ඩ වර්ජනය වුණාම ඒගොල්ලන් මාකට් රැකගන්න මම ඒතර උපාලි ගෲප් එකේ වැඩ කරමින් හිටිය විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ පාඩේ උපාලිකට ඒගොල්ලන්ගේ මැටීරියල්ස් ඒවල උපාලිකේ සේවකයන් විසින්ම ඒගොල්ලන්ට කැමති. මොකද දවල් වැඩ කරනවා රැත් වැඩ කරන ඒගොල්ලෝ ඩබල් පේ අවශ්‍ය සබන් උපාලිකෙන් නිෂ්පාදනය කරලා මාකට් එකට දැම්මා. දැන් තමන්ගේම ශාඛාවකුත් නෙවෙයි. ඒකත් එක්තරා ක්‍රමයක්. දැන් මේ කියන්නේ තමන්ගේම ශාඛාවකින් කරන එක කිසිම ප්‍රශ්නයක් නැහැනේ. මොකද ඒ කියන්නේ? shift production නිෂ්පාදන මාරු කිරීම. ඒ කියන්නේ මේ ආයතනයේ නිෂ්පාදනය කරන්න බෑ දැන් වැඩ වර්ධනයක් නිසා වෙන ශාඛාවකින් හෝ වෙනත් ආයතනයකින් මේ දේ අපි නිෂ්පාදනය කරලා මාකට් එකට දානවා. ඒතර අපේ මාකට් එක ආරක්ෂා වෙනවා. නිෂ්පාදන මාරු කිරීම. යන්න නිෂ්පාදන මාරු කිරීම. නැත්නම් shift production. ඊළඟට වර්ජිත සේවකයින් සිය කැමැත්තෙන් සේවයෙන් නිවත් වූයේ සලකා ඔවුන්ට සේවයට වාර්තා කිරීමට ඉඩ ලබා නොදීම. තව දරුණුම ක්‍රියාමාර්ගය. දැන් වර්ජනය යනවනේ. වර්ජනය කරපු සේවකයින්ට ආයතනයට ඇතුල් වෙන්න එපායි කියලා දැන් සාමාන්‍ය ආයතන මේන් ගේට් එක ළඟ සිකියුරිටි ඔෆිස් එක තියෙනවනේ. ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දෙනවා. ඒතර ආරක්ෂක නිලධාරීන් කිසිසේත් ඒවලට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඇයි සේවය අතහැර ගියාසේ සලකනවා. ඒගොල්ලෝ වෙනම රිපෝට් එකක් ගහනවා මෙන්න මේ සේවකින් සේවය අතහැර ගියාසේ සලකා ඇති බැවින් සේවයට වාර්තා කිරීම ඉඩ දෙන්න එපායි කියලා ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් සේවය අතහැර ගියාසේ සලකා කම්කරු කොමසාරිස්වරයාට තේ පොදනුම් දෙනවා. කිසිම දැනුම් දීමකින් තොරව මේගොල්ලෝ සේවයට වාර්තා කරන්නේ අපි ඒගොල්ලන්ට සිහිගැන්වීම් කළා තේරුණා ඒක අහුම්කම් දෙන්නේ නැහැ. ඒ නිසා අපි සේවය අතහැර ගියාසේ සලකනවා කියලා. ඒකත් එක්තරා ක්‍රමයක් තමයි. සේවය අතහැර ගියාසේ සැලකීම. සේවය අතහැර ගියාසේ සැලකීම. ඔක ඉංග්‍රීසි වලින් කියනවා VOP කියලා.
VIP නෙමෙයි VOP VOP කියන්නේ vacated of post කියන එක. ඕකේ VOP අරන් තමයි උදාලා තියෙන්නේ. vacated of post. ඔන්න වගේ ක්‍රියාමාර්ග සේවා ආයෝජකයන් ගන්නවා. හොඳයි දරුවනේ අපි අද පාඩමෙන් අතිසාර්ථකව විෂය නිර්දේශයේ වැදගත්ම පාඩම් ඒකකයක් වන 16 වෙනි පාඩම් ඒකකයට අදාළ මානව සම්පත් කළමනාකරණය කියන විෂයට අදාළ විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා නිම කරා. මෑත කාලීනව පාඩම් පරිච්ඡේද කීපයකින්ම පළවෙනි ප්‍රශ්න පත්‍රය හා සැබැඳි එනම් වාස්තික ප්‍රශ්න වලට අදාළ බහුවරණ හිස්තැන් සම්පූර්ණ කර ප්‍රශ්න නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කියන ප්‍රශ්න සියල්ලම විභාග ප්‍රශ්න 2000 වසරේ සිට 2018 දක්වා සාකච්ඡා කරා. ඒ සෑම ප්‍රශ්නයකටම අපි ආදර්ශ ප්‍රශ්න අනුමාන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. ඒ ප්‍රශ්න වලට අවතීර්ණ වෙන්නේ කොහොමද? ප්‍රධාන පාලක පරීක්ෂකවරයා අපේක්ෂා කරන පිළිතුරු මොනවද? ලකුණු ලැබෙන්නේ කොහොමද? ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය අපි සාකච්ඡා කළා. එතනින් නොනවති මේ ප්‍රශ්න තුලින් අපි මේ ප්‍රශ්න පදනම් කරගෙන තව අලුත් නිර්මාණශීලී ප්‍රශ්න නිර්මාණය කිරීමේ ව්‍යායාමයක් මම කියලා දුන්නා. ඒ ව්‍යායාමය ඔබට දිගටම කරන්න කියලාත් කිව්වා. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධව ඔබට දැන් විභාගෙට ගිහිල්ලා ලියන්න විතරයි තියෙන්නේ. තව කරන්න දෙයක් නැහැ. ඔබ පාසල් අධ්‍යාපනයක් නොලැබුවා වෙන්න පුළුවන් කෙදිනෙක හෝ උපකාරක පන්තියකට සහභාගී වෙලා නැති වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඩීප් এডুকেෂන් පාඨමාලාව තුල ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට මම උගන්වපු තියරි පාර්ට්ස් ටික මම මේ විශ්ලේෂණය කරපු විභාග ප්‍රශ්න ආදර්ශ ප්‍රශ්න සාකච්ඡාව පමණක් ඔබ නැවත නැවතත් පරිශීලනය කරන්න 100ට ලක්ෂ වාරයක් ඔබට ඒ ඇති විභාගෙට ලියන්න. මං වකින් බාර කරනවා. මං දැඩි විශ්වාසයෙන් කියන්නේ. අනික ඔබ දිගටම මේ පාඩමට සම්බන්ධ වෙනවා නම් ඔබට පාඩම් කරන්න ඕනේ නැහැ. අපි පාඩම් කරවන තියරි පාර්ට් එක කරද්දී. තේරෙනවද? ඒ නිසා ඔබ මං හිතන්නේ තවත් වැදගත්ම මාතෘකාවක් ඉතා සාර්ථක ලෙස ඔබ නිමා කරා ඔබ ග්‍රහණය කරගත්ත විභාගයට අවශ්‍ය ශක්තිය ලබා ගත්ත කියලා මම විශ්වාස කරනවා. අපි එහෙනම් තවත් අලුත් පාඩමකින් නැවත හමු වෙමු.